හයිබන් අපේ රටේ රාජ්‍යත්වය මත පදනම් වෙලා රාජධානී ගොඩනැංවෙනකොට එයට සමගාමීව සාහිත්‍ය යුගයන් ඉතාම පිළිවෙලින් සැලසුම් ගත වුණා. අනුරාධපුර යුගයේදී උද්දීප්තයට පත්වුණු සිංහල සංස්කෘතියේ ජීවගුණය පිළිබඳව ඉතාම හොඳ පිළිබිඹුවක් සපයන සීගිරිය පිළිබඳව විචාරාත්මක අධ්‍යයනයක දෙන්නයි අද ලිවිසැරි ප්‍රේමේදී අපි බලාපොරොත්තු වෙන්නේ. අපි සීගිරියේ සටහන් වන ගී කියවමින් ඒ රසයෙන් මනස කුල්මත් කරගන්නවා විතරක් නෙවෙයි, ඒ අධ්‍යයනය කරයින් පස්සේ අපට ඉතාම පරිස්සමෙන් සීගිරියත් එක්ක බැඳුණු යුගය පිළිබඳව, ඒ කාලය පිළිබඳව ඉතාම හොඳ අධ්‍යයනයක යෙදෙන්නට පුළුවන්කම තියෙන තොරතුරු සාධක ඒ තුළින් අපට හමු වෙනවා. එනිසා සීගිරි ගී සාහිත්‍යය පිළිබඳව නැත්නම් සීගිරි කවි සාහිත්‍යය පිළිබඳව, සීගිරිය පිළිබඳව විමර්ශනයක දෙන්නට බලාපොරොත්තු වන මේ සභාවට ඊටාම ගෞරව නමස්කාර පූජා පෙරදැරිව සාදුකාර පවත්වමින් පාදාභිවන්දනෙන් යුතුව අපි පිළිගන්නවා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගෙන් අවසරයි අපට සාකච්ඡාවට ප්‍රවේශ වන්න. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහත්මයාටත් ආයුබෝවන්. බොහොම ගෞරවයෙන් ඔබතුමාව පිළිගන්නවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පර්යේෂක නාලක ජයසේන මහත්මයාවත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන්. කොළඹ විශ්වවිද්‍යාලයම කැඳවාගෙන ඇවිල්ලා අපි කොළඹ විශ්වවිද්‍යාලයේ භාෂාව, සාහිත්‍ය, සංස්කෘතිය සහ අධ්‍යයන දැනුම අරගෙන සීගිරියට පියමන් කරන්න අද සූදානම් වෙන්නේ. හාමුදුරනේ අපිට අවසර දෙන්න සාකච්ඡාව පටන් ගන්න. දැන් සීගිරිය කියලා කිව්වහම කෙනෙකුට වාස්තු විද්‍යාත්මක නිර්මාණයක් විදියට, රමණීය උද්‍යානයක් විදියට අර්ථකථනය කරන්න පුළුවන්. තවත් කෙනෙකුට එය බලකොටුවක් විදියට, සුරක්ෂිත බලකොටුවක් විදියට අර්ථකථනය කරන්න පුළුවන්. හැබැයි මේ සාහිත්‍ය අධ්‍යයනයකදී සීගිරිය අපට වැදගත් වෙන්නේ කොහොමද කියන කාරණය සාකච්ඡා කළම අපි ප්‍රවේශ කථනයක් හොයාගමු හාමුදුරනේ. ඔව්. වජිර වැඩසටහන සමාරම්භයට මම හිතන හොඳ පසුබිමක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් ඔය මේ සාකච්ඡාවේදී. සිංහල සාහිත්‍යයේ යුග බෙදීම් දිහා බැලුවහම දීර්ඝතම සහ සමාරම්භක යුගය වශයෙන් අප සලකන්නේ අනුරාධපුර යුගය. අත වශයෙන්ම දිග කාලයක් අපි මහින්දාගමනය යම් කිසි සන්ධිස්ථානයක් වශයෙන් ගත්තොත් එතන ඉඳන් ඒක ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස ක්‍රිස්තු වර්ෂ 10 වෙනි 11 වෙනි සියවස දක්වා අවුරුදු 1300ක 400ක කවන කාල පරිච්ඡේදයක් මේ දීර්ඝ සාහිත්‍ය යුගයට අයත් වෙනවා. එතකොට අනිත් යුගයේ තරම් දීර්ඝ කාල පරිච්ඡේදයක් උනේ නැහැ. ඊටාම් කෙටි කාල පරිච්ඡේද. එතකොට මේ දීර්ඝ අනුරාධපුර යුගයේදී අපට බොහෝ නිර්මාණ හම්බ වෙනවා. සාහිත්‍යමය නිර්මාණ වගේම තවත් අවශේෂ නිර්මාණ, වැව් වමුණු දිහා බැලුවාම, ප්‍රතිමා දිහා බැලුවාම, දාගැබ් දිහා බැලුවාම, කැටයම් දිහා බැලුවාම, වෙනත් වෙනත් නිර්මාණ දිහා බැලුවාම ඇත්තටම නිර්මාණාත්මක යුගයක්, නිර්මාණශීලීන්ගේ යුගයක්. මේ නිර්මාණාත්මක ස්වරූපය පසුබිමේ සාහිත්‍යමය වශයෙන්ුත් කිසියම් නිර්මාණාත්මක බවක් අනිවාර්යයෙන්ම මෙතන තිබුණා. මොකද රුවන්වැලි සෑය හදන්න තරම්, එහෙම නැත්නම් ලෝවා මහපාය හදන්න තරම්, වැව් හදන්න තරම් අපට දැනුමක් තිබුණා නම්, ඥානයක් තිබුණා නම්, ඒ ඥානය තුළ සාහිත්‍ය නිර්මාණකරණය සම්බන්ධයෙන් ඥානයක් නොතිබෙන්නට බෑ. ඒ නිසා සැබවින්ම අනුරාධපුර මේ දීර්ඝ කාලවකවානුව තුළ සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ කාල පරිච්ඡේදයක් හැටියටත් අපිට දකින්නට පුළුවන්. එය මං හිතනවා අපිට සම්භාව්‍ය ශිලා ලේඛන තියෙනවා. ඒවා ඔස්සේ 10 වෙනි 11 වෙනි සියවස වෙනකොට
දම්පි අටුවා ගැටපදය වගේ විශිෂ්ට නිර්මාණ බිහි වෙන තැන දක්වා ආපු කාල පරිච්ඡේදයේදී බොහෝ සාහිත්‍යමය සන්ධිස්ථාන අපිට හමු වෙනවා. හෙළටුවා යුගය, පාලි අටුවා යුගය, සීගිරි කාව්‍ය යුගය සහ ඉන්පසු එන ව්‍යාඛ්‍යාන යුගය අපිට සන්ධිස්ථාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම අපේ මහාචාර්යතුමත් අපිට අපේ ගුරුතුමා එතුමා අපිට උගන්වලා තියෙනවා අනුරාධපුර යුගය කවිය පිළිබඳව සුවිශේෂී වැදගත් යුගයක් හැටියට වැඩි අවධානයක් තිබිච්ච යුගයක් හැටියට මම හිතනවා ඒක අදටත් අරගෙන බැලුවොත් ඉතා වැදගත්. අපිට හුඟක් නිදසුන් ගන්න පුළුවන් අනුරාධපුර යුගයේ කවිය පිළිබඳව තිබිච්ච ඒ නිර්මාණාත්මක බව පෙන්වන නිදර්ශන. දැන් පරමත්ත ජෝතිකා කියන අටුවාව එහිදී අපිට විශේෂ කරගන්න පුළුවන්. එහි සඳහන් වෙනවා අර කෙතක මේ වැඩ කරපු ගෙවිලියන් හෙළගීයක් අසා එය ගායනා කරනකොට ඇසූ භික්ෂූන් වහන්සේලා රහත් වූ බවක්. එතකොට ඒ අනුව කවිය පිළිබඳව අදහසක් එයින් ඉස්මතු කරගන්නට අපිට පුළුවන්කම තිබෙනවා. එවැනි නිදසුන් ඕන තරම් අපිට 7 වෙනි සියවසේ විතර හිටපු අක්බෝ රජුරුවන්ගේ කාලේ හිටිය 12 මහා කවීන් පිළිබඳව තොරතුරු අනාවරණය වෙනවා. සංදේශ ලියවි තිබුණු බවට නිදර්ශන තියෙනවා. එතකොට මේ අපිට ශේෂ වෙලා තියෙන සමහර මේ නිදර්ශන වලින් ප්‍රකට කරන්නේ අත්ත වශයෙන්ම තත්කාලීන යුගයේ මිනිසාගේ රසිකත්වය. එතකොට මිනිස්සු රසිකයෝ. ඒ නිසා සාමාන්‍ය ජනතාව රසිකයෝ. පොදු ජනතාව රසිකයෝ. ඒ කියන්නේ සුන්දරත්වය පිළිබඳව අවබෝධයක් තිබිච්ච පිරිසක්. එතකොට ඒ බව අපට හොඳටම පෙන්වා දෙන නිදසුන තමයි සීගිරි කැටපත් පවුරේ සටහන් වෙච්ච මේ සීගිරි කවිය නැත්නම් සීගිරි ගී. ඒ ගී මම හිතනවා අපිට දැන් මේ සෑහෙන කාල වෙලාවක් අපිට මේ සාකච්ඡාව ගෙනියන නිසා අපිට ඒවා ගැන කෙරෙන සාකච්ඡාවකදී දකින්න පුළුවන් සීගිරියට පැමිණි පොදු ජනතාව විවිධ තරාතිරම් වල අය තමන්ගේ රසික ඥානය, සෞන්දර්ය ඥානය, ඒ වගේම තමන් යමක් විඳ ගැනීමට හැකියාවක් තිබුණු පිරිසක් කියන බව හොඳටම මේ සීගිරි කවිය ප්‍රකට කරනවා. ඒ නිසා අනුරාධපුර යුගයේ ජනයාගේ රසිකත්වයත් ඒ නිසාම ඔවුන්ගේ ශිෂ්ටත්වයත් ඒ අනුව අපිට සීගිරි කවියෙන් දකින්න පුළුවන්. හොඳයි. අතරම මේ සීගිරිය අපට සාහිත්‍යාත්මක අධ්‍යයනයකදී වැදගත් වෙන්නේ ඇයි කියන කාරණය වගේම හාමුදුරුවෝ මේ අනුරාධපුර යුගයට ගිහිල්ලා අනුරාධපුර යුගයේ සාහිත්‍ය පසුබිම නිර්මාණාත්මක පසුබිම පිළිබඳව යම් පොහොසත් අධ්‍යයනයක යෙදුණු නිසා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහත්මයා වෙත මම යොමු වෙනවා මේ භාෂා අධ්‍යයනයේදී සීගිරිය කොයිතරම් දුරට වැදගත්ද කියලා හොයා බලන්න. දැන් හෙළ බස අපි දන්නවා කොහොමත් ගීතවත්. අපිට තියෙන්නේ ඉතාම රමණීය ගීතවත් භාෂාවක්. මේ භාෂාව අධ්‍යයනය කරන කෙනෙකුට කොහොමද මේ හෙළබසේ ගීතවත් බව හොයාගෙන යනකොට සීගිරිය නවතුම් පලක් බවට පත් වෙන්නේ? දැන් සීගිරිගේ රචනා වන්නේ 8, 9, 10, 11 වැනි සතවර්ෂවල. මේ සතවර්ෂ කියන්නේ සිංහල භාෂා පරිණාමය තුළත් යම් සන්ධිස්ථානයක්. කියන්නේ විදින් නූතන සිංහලට වඩා සමීප වන ආකාරයට ඓතිහාසිකව භාෂාව පරිණාමය වන අවධිය. එතකොට මේ කවීන් සීගිරිගේ සම්පාදනය කළ කවීන්ට හොඳ ප්‍රවීණත්වයක් තිබ්බ භාෂාව තමන්ගේ අත්දැකීම් කියන්නේ අනුභූතීන් ප්‍රතිනිර්මාණය කිරීමේදී භාෂාව කොහොමද හසුරුව ගන්න යන්නේ කියන එක කියන්නේ. එතකොට කාව්‍යාත්මක භාෂාවේදී ඔවුන් නූතනීය වගේම යම්කිසි ගැඹුරු වූ ආධ්‍යාත්මික කාව්‍ය චින්තනයක් ප්‍රතිනිර්මාණය කිරීමේදී
එට සුදුසුම වදාන්න ඔවුන් තෝරාගත්තා. දැන් කවිය කියන්නේ කොමක්ද? කාව්‍යමය භාෂාව කියන්නේ කොමක්ද? අපි කොහොමද අත්දැකීමක් ප්‍රතිනිර්මාණය කරන්න කියන එක ගැන සීගිරි කවින් අතරම තිබ්බා යම් නිශ්චිත වූ ප්‍රමිතිගත කරගන්නා ලද නීති රීති සමුදාය. දැන් කවියෙක් එක් ගීයක් දැකලා ඔහු ඒ ගීය විවේචනය කරනවා. ඔහු කියනවා මේ ගෙත්තමට සිතුජු කෙනෙක්ද ඒ කවෙක් හින්දේ ලී මේ ලී මේ බැලුව ලී නො හිස්ගේ බලත දක්නාසේ ගෙති. දැන් මෙතන මේ කවියා එවක් කාව්‍ය විචාර සිද්ධාන්තවල වඩා පිළිගැනුණු කාව්‍යයක අවශ්‍යතාව පිළිබඳව මනා නිදර්ශන පෙන්වන එකක් තමයි ගෙත්තම. ඊළඟ එක හිස්කි. ඊළඟ එක කව. ඊළඟ එක බලත දක්නාසේ ගෙති. දැන් ඇත්තම මේ අවධිය වෙන විට කාව්‍ය විචාර විශේෂයෙන් ಭಾರತೀಯ සෞන්දර්ය විද්‍යාවේ කාව්‍ය විචාරවල ආభాෂය අපිට ලැබෙමින් කාව්‍ය ආදර්ශයට සිංහලට නැගෙනවා සියපස් ලක්කර නමින්. එතකොට සංස්කෘත සාහිත්‍ය වශයෙන් මීට පූර්වයෙන් මහාකවි කුමාරදාසගේ ජානකී හරණය සම්පාදනය වෙනවා. දැන් ගෙත්තමන් කියන වචනය සංස්කෘත මම රාජසේකර වැනි අලංකාරිකයන් ගත්තේ බෙහෙවින්ම මේ ගෙත්තම කියලා කියන්නේ ඉතාම සියොම් වූ නූල් වලින් ගලපලා බියන ලද ඒව එකිනෙකට වඩා සම්බන්ධයි, වඩා සුරක්ෂිතයි. අන්න ඒ වගේ මේ ගෙත්තම කාව්‍යයකට උපමා කිරීම තුලත් මේ කවිය බලාපොරොත්තු වුණා මෙතන මේ අනවශ්‍ය වචන කාව්‍යයට අත්දැකීම නිරූපණය කිරීමට අනවශ්‍ය වූ වචන නෙමෙයි සුදුසුම වචන තෝරා ගන්න ඕනේ කියන එක ගැන. ඊළඟ එක තමයි ඔහු කිව්වේ මේක හිස් ගියා. ඇයි හිස් ගියක් වෙන්නේ? බලත දක්නාසේ ගෙති. බලන කල්හි පේන දේ එහෙමම කිව්වා. ඒතකොට එතන තියෙන ස්වභාවෝක්තිය. ඒ ස්වභාවෝක්ති කතනිය කියන එක කාව්‍යමය භාෂාව නෙවෙයි. ඒක දැන් අපි මේ කතා කරන වාර්තාවක් ලියන ඉතිහාස විද්‍යාව සාහිත්‍ය විචාරාත්මක ලේඛනයකට ගැලපෙන්නා වූ බස්වහරක්. ඒතර දැන් මේ කවිය දැනගත්ත කාව්‍යමය උක්තියක තිබිය යුත්තේ වක්‍ර භාෂණය. කියන්නේ කියන දේ ඍජුව කියන්නේ නැහැ. කියන්නේ ඒක වක්‍රව කීම තමයි කිව යුක්තිය කියන එක. දැන් බාමහ වැනි වක්‍රෝක්තිවාදී චින්තකයෙක් ඔහු ඉදිරිපත් කළා. දැන් ඉරුබැසයයි සඳපායයි කුරුල්ලෝ කැදලි කරා යති. මෙතන කවියක් තියනවලු. නෑ මේක වාර්තාවක්. ඒ පේන්න තියෙන දේ එහෙමම කීම විතරයි. ඉතින් මීට වඩා චමත්කාරයක් ඇතුව කාව්‍යමය භාෂාව කාව්‍ය අනුභූතීන් ප්‍රතිනිර්මාණය කිරීමේදී කවියක සතු විය යුතු ගුණාංගයක් මේ සීගිරිගියට පැමිණි සීගිරිගිය රචනා කරපු කවිය තුළ තිබුණා ඉතාම මනා ශික්ෂණයක්. කාව්‍ය කුමක්ද? කාව්‍යමය අත්දැකීම ප්‍රතිනිර්මාණය කිරීමේදී ඉදිරිපත් කළ යුත්තේ කෙසේද? කාව්‍ය භාෂාවේ තිබිය යුතු ගුණයන් වශයෙන් ඔහු සැලකුවා මේ අලංකාරෝක්ති. අලංකාරෝක්තියක් නැත්නම් එතන කාව්‍යෝක්තියක් නැහැ කියන සම්ප්‍රදායක මේ අවධිය වෙනකොට තීව්‍ර වූ ආකාරයේ කාව්‍ය විචාර සම්ප්‍රදායක් නැත්නම් සෞන්දර්ය විද්‍යාවක් ගොඩනැගීගෙන එමින් නැත්නම් ගොඩනැගී තිබුණු ආකාරයක් අපට පේනවා. හොඳයි. අතරම දැන් කැටපත් පවුර තිහාවට අවධානය යොමු කරනකොට නාලක ජයසේන මහත්මයා දැන් අපි රචනා වෙලා තියෙන මේ කුරුටු ගී සම්ප්‍රදාය පිළිබඳව අපි අධ්‍යයනයක යෙදෙනවා. දැන් අනුරාධපුරයේ කාව්‍ය චින්තාවට එයින් ලබා දෙන එළිය පිළිබඳව දැන් අනුරාධපුරයේ කවි යුගය පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙකුට සීගිරියට ගිහිල්ලා මේ අනුරාධපුරය කියවන්න පුළුවන්ද? එතකොට අනුරාධපුරයට එබෙන්න කොහොමද මේ සීගිරි කැටපත් පවුර අපිට උදව් කරන්න කියන කාරණාව අපි පොඩ්ඩක් සාකච්ඡාවට ගමු. හොඳයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේගෙන්. ඒ වගේම මටත් සීගිරි පද්‍ය පිළිබඳව දැනුම ලබා දුන්න අපේ මහාචාර්ය ආනන්දිස් කුමාර සර්ගෙන්. ඇත්තටම ඔබතුමා මා හිතනවා මේ සාකච්ඡාව වැදගත් ප්‍රවේශයකට ලබා ගත්තා. සීගිරිය ගැන කතා කරනකොට වම් අතින් කැටපත් පවුරේ චිත්‍ර, දකුණු අතින් මේ සීගිරි කුරුටු ගී ලෙස හඳුන්වන
සීගිරි කාව්‍ය. එතකොට අපි දන්නවා මේ නූතන දර්ශනය තුළ කතා වෙන සංසිද්ධියක් තමයි අනුපූර කතාව. අපි කියනවා කම්ප්ලිමන්ටරි කියලා. එතකොට මේ එකකට එකක් අන්‍යෝන්‍ය වෙනවා. ඇත්ත වශයෙන්ම ඔබතුමා මතු කරපු අදහස තමයි මේ සීගිරි කවියා තුළ තිබුණු ප්‍රතිභානය අපි කියනවා අපූර්ව නිර්මාණක්ෂම ප්‍රතිභා කියලා. ඒ කියන්නේ අලුත් දෙයක් නිර්මාණය කරන්නට අර අපේ මහාචාර්යතුමා කියපු විදිහට අනුභූති ප්‍රතිනිර්මාණය කරන්නට එකල කවියන් දැක් වූ දක්ෂතාව හැකියාව. ඉතින් ඇත්තටම මේ සීගිරි බිත්තිය ගැන කතා කරනකොට කැටපත ගැන කතා කරනකොට අපි හැමෝටම මතක් වෙන්නේ මේ වජිරමැතිතුමාගේ පසුපසින් සටහන් වල දැක්වෙන සීගිරි ලල්නාවියන්. නමුත් මේ සීගිරි ලල්නාවියන් ගැන පවා මතවාද විවිධයි. ඒ වගේම තමයි මේ සීගිරිය කියලා කියන බලකොටුව එහෙම නැත්නම් මෙය සුකනිකේතනයක් වශයෙන් උත්සලකනවා. ඒ වගේම මේ සීගිරිය කියලා කියන ඓතිහාසික උරුමය අපි හුදෙක් සංස්කෘතිකමය අර්ථයකින් ඔබට ගොසින් විචාරයට ලක් කරද්දී අර ඔබතුමා මතු කරපු ඒ ප්‍රතිභානය කියන කාරණාව එහෙම නැත්නම් ඒ අතීත කවි කිවිදියන්ගේ චින්තනය මොනවට අපිට දැක ගන්නට පුළුවන්. ඒ වගේම තමයි අපි මෙතනදී මතු කරන්නට ඕන පළවෙනි කාරණාව මේ සීගිරි කාව්‍ය කියලා කියන්නේ අපිට අදටත් ඇස් දෙකෙන් ජීවමානව ප්‍රත්‍යක්ෂව දැක ගන්න පුළුවන් උරුමයක්. එතකොට මේ කාව්‍ය චින්තාව කොයි වගේද? අපි ගත්තොත් චින්තාව කියන කාරණාව විමර්ශනයේදී අපි දකිනවා අපගේ මනස සම්බන්ධව තිබෙන ප්‍රපංච එහෙම නැත්නම් මනෝභාව නිර්මාණයේදී අපි කතා කරනවා මේ භාව මණ්ඩලය සහ ඤෙය්‍ය මණ්ඩලය කියලා දෙකක්. භාව මණ්ඩලය කියලා කියන්නේ අපේ හැඟීම්, දැනීම් සමුදාය. ඤෙය්‍ය මණ්ඩලය කියලා කියන්නේ අපේ බුද්ධිය, ප්‍රඥාව සම්බන්ධ කාරණාව. මේ සීගිරි ගීවල එහෙම නැත්නම් සීගිරි කුරුටු ගීවල තිබෙන්නා වූ අපූර්ව චින්තාව කොතෙක් දෙයක් මේ කියන්නා වූ භව මණ්ඩලයත් ඤෙය්‍ය මණ්ඩලයත් කියන මේ මනෝචිත්ත ස්වභාව දෙකම ප්‍රකම්පණයට පත් කරනවා. එතනදී අපේ අර මහාචාර්යතුමා සඳහන් කරා අනුභූති ප්‍රතිනිර්මාණය කියන කාරණාවක්. අත වශයෙන්ම අපි විචාර මූලධර්ම වල සඳහන් කරනවා මේ අනුභූති වර්ග මොනවද? එකක් තමයි පුද්ගලානුභූතිය. පුද්ගලානුභූතිය කියලා කියන්නේ අත වශයෙන්ම මේ සීගිරිය කියන මේ සුන්දර ස්ථානය දැක බලා ගන්නට පැවිදි ගිහි ભેදයකින් තොරව එහෙම නැත්නම් ගම් නගර ભેදයකින් තොරව කුලපන්ති ભેදයකින් තොරව පිරිස් සම්ප්‍රාප්ත වෙලා තියෙනවා. ඉතින් මේ අයගේ පුද්ගලයෙක් විදිහට තමන්ට දැනෙන අත්දැකීම් මොවුන් මේ කැටබිතෙහි සඳහන් කරන්නට ඔවුන් පසුබට වුණේ නැහැ. ඒ සඳහන් කරපු හින්දා තමයි අපිටත් අද ඒ යුගයේ පිළිබඳ පැහැදිලි අවබෝධයක් දැනුමක් ලබා ගන්න පුළුවන්. මොකද ඒ යුගයේ හිටි කිසිම කෙනෙක් අද ජීවතුන් අතර නැහැ. නමුත් ඒ තත්කාලීන සමාජය අපිට අදටත් ඇත්තටම පොතින් නොවේ නෙතින් දැක ගන්නට ඒ අය උරුම කර දී තිබෙනවා. ඉතින් මේ චින්තාව ගත්තයින් පස්සේ මම කිව්වා මේ අපිට මාර්ග දෙකකින් විග්‍රහ කර දක්වන්න පුළුවන්. එකක් තමයි බුද්ධිය සම්බන්ධ පක්ෂය, අනෙක හැඟීම් දැනීම් සම්බන්ධ පක්ෂය. දැන් බලන්න උදාහරණයක් විදිහට අපි එක කවියක් ගත්තොත් මේ බොහොම ජනප්‍රිය සීගිරිගී ගැන සම්බන්ධව කතා කරද්දී කියවෙන කවියක්. නිල් කටරොල් මලක ඇවුණු වැට් කොළ මල් සෙයි සැන්දැග සිහි වෙන්නේ මහනිල් වනක් හයි රන්වන් හුන්. මෙහි සරල අදහස තමයි මහනෙල් පාට ඇත්තිය සමග උන් රන් පාට ඇත්තිය සැන්දෑම කෙලවරදී සිහිවන්නේ නිල් කටරොල් මලකට ඇවිනුණු වැටකොළු මලක් යන අදහස තමයි මේකෙන් සන්නිරූපණය වෙන්නේ. දැන් බලන්න ඒ අපූර්ව චින්තාව තුළ ඔවුන් කොතරම් රසාස්වාදයකින් මේ ලෝකයේ දැකීම එහෙම නැත්නම් සීගිරියට පැමිණි ජනතාව ඒ තමන්ගේ අවට ස්වභාව සෞන්දර්යය දැකීම ඒ විතරක් නෙමෙයි. අර ඔබතුමා සඳහන් කරපු ඒ කැටබිතෙහි තිබෙන මේ සීගිරි ලල්නාවියන් ගැන දක්වපු අදහස.
ඒ වගේම මේ සීගිරි ලල්නාවියන් පිළිබඳවත් විවිධාකාර මතවාද තිබෙනවා. HCP බෙල් මහත්මයා කියනවා මෙහින් නිරූපණය වන්නේ පිදුරංගල විහාරයට පුදපින්ස පියනගන රජ බිසෝවරු කියා. ඒ වගේම ආචාර්ය ආනන්ද කුමාර ස්වාමී වලාකුළු මත පාවෙන අප්සරාවෝ කියන අදහස දක්වනවා. ඒ වගේම මාටින් වික්‍රමසිංහන් දියකෙලියට යන බිසෝවරුන් වශයෙන් දක්වනවා. මේ මා දැක්වුවේ අර්ථකථන කිහිපයක් පමණයි. අලුතෙන් පවා අර්ථකථන තිබෙනවා. දැන් අර ඔබතුමා කියපු කාරණාවට මේ සම්බන්ධ කරද්දී මේ කියන සීගිරි අප්සරාවියෝ පිළිබඳව තමන් තුළ ඇතිවෙච්ච හැඟීම. ඒක කොහොමද පරිසරය එක්ක දැන් අර අපි උදාහරණයට ගත්ත කාව්‍යයේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ තියෙන මල් මේ සියල්ල තමයි උපයෝගී කරගත්තේ. ඒ අර මා කියපු හැඟීම් පැත්ත. ඒ වගේම මෙහි බුද්ධියට ආමන්ත්‍රණය කරන පැත්ත ගත්තොතින් මේ සීගිරි ගීත තුළ සැඟවුණු යම්කිසි ආකාරයක දර්ශනයක් තිබෙනවා. ඒ දර්ශනය ඇත්තටම ලෞකික ජීවිතය විශේෂයෙන්ම ගත්තොත් අපි ගත්තොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ පංචකාම අරමුණුත් එක්කනේ අපේ ලෞකික ජීවිතය හැඩගැහෙන්නේ. ඒ බොහොම සංයමයකින්, ශික්ෂණයකින් වින්දනය කරන ආකාරය වගේම එතනින් ඔබට ගිහිල්ලා ජීවිතයේ දෙස යම්කිසි ආකාරයක විදර්ශනයකින්, මොකද අපි දන්නවා අපේ සමාජයේ සිංහල බෞද්ධ සංස්කෘතියක් මත තමයි අනුරාධපුර ශිෂ්ටාචාරයේ ගොඩ නැගුණේ. ඉතින් ඒ කාලේ තිබිච්ච ඒ සමාජ පසුබිමත් මේ චින්තාව තුළින් මොනවට හෙළි වෙනවා අපිට ඉදිරියේදී ඒක සනිදර්ශනාත්මකව විභාග කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. හොඳයි. හාමුදුරනේ දැන් අපි අනුරාධපුරය පිළිබඳව සාහිත්‍යාත්මක අධ්‍යයනයක දෙන්න උත්සාහ කරනකොට අපිට මේ සීගිරිය හමු වෙනවනේ. දැන් හැබැයි සීගිරිය කියලා කිව්වහම ගොඩාක් දෙනෙක්ගේ අවධානය යොමු වන්නේ සීගිරි අඟනුන් ගැන තමයි මේ පැමිණි අය කවි ලියලා තියෙන්නේ කියලා. හැබැයි එතනින් එහාට මේ කතාව අරගෙන යන්නට ඕන. මොකද හේතුව මේ දැන් ඔබ වහන්සේ ඇතුළු මේ භාෂාව පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාර්ථීන් අපිට මේ පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. නමුත් සාමාන්‍ය පොදු ජන සමාජය තුළ සීගිරි කියලා කිව්වහම මතුවෙන එකපාරටම ඒ අදහස. එතකොට මේ දැන් මේ සීගිරි කවිය ඇතුළේ තියෙන නිර්මාණාත්මක බව අධ්‍යයනය කරන්න අපිට කොහොමද ඒ කවි මගම උදව් කරගන්නේ? ඇත්තටම මේ කාලේ අනුරාධපුර යුගයේ කවිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි ජනකාව්‍ය සම්ප්‍රදාය, ජනකවි ආර මේ කාලේ භාවිතාවට ගැනුණා. දෙවෙනි එක තමයි විදග්ධ සම්ප්‍රදාය, විදග්ධ කවියන්. දැන් අපිට ඔය මේ අපිට හම් වෙන විවිධ ජාතක කතා ආශ්‍රය කරගෙන ලියුණු අසක්දා කව වගේ එකක් අරගෙන බැලුවොත් ඒක වියත් කවි මගට අනුව කෙරුණු කෘතියක් හැටියට සඳහන් කරන්න පුළුවන්. අර බාමර සංදේශ, මයුර සංදේශ ආදී වශයෙන් එකල තිබුණු ඒ සංදේශ වියත් කවි මග ගත් කෘති හැටියට සඳහන් කරන්න පුළුවන්. මේ හැරුණට පස්සේ සාමාන්‍ය පොදු ජනතාවගේ නිර්මාණ මග ජනකවි ආර, ජනකවි මග. ඉතින් මේ සීගිරියට පැමිණි රසිකයන් ප්‍රධාන වශයෙන් ওই කොටස් දෙකේම අය හිටපු බව පැහැදිලි. දැන් සීගිරියේ කවි ලියුවන් දැන් ගොඩක් අය තමන්ගේ නම් මෙහි සඳහන් කරලා තිබෙනවානේ. ඉතින් ඒ නම් ගම් ටිකක් පරීක්ෂා කරලා බැලුවම පේනවා භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, ඒ වගේම විවිධ ප්‍රදේශවල විවිධ තරාතිරම් වලින් ආපු අය, රාජ්‍ය නිලධාරීන් වගේම පොදු ජනතාව. ඒතර මේ සියලු දෙනා මෙතෙන්ට ආපු බව මේ බොහෝ කවිවල අවසානයේ Taman හඳුන්වා දුන්නු ආකාරයෙන් දකින්න පුළුවන්. එතකොට ඒ නිසා මේ ආපු සමාජයේ විවිධ පුජ්‍යලයන්ගේ රසිකත්වය විවිධයි. ඒ නිසා ඔවුන් අතින් කෙරුණු නිර්මාණත් විවිධයි. දැන් මහාචාර්ය තිස්ස කුමාර ඉදිරිපත් කළ නිදර්ශනය අරගෙන බැලුවොත් ඒක ඇත්තටම මේ 8 වෙනි 9 වෙනි සියවස් වන විතර වන විට විචාර සම්ප්‍රදායක් පිළිබඳව හොඳම නිදසුන. එතකොට කවි අහලා ප්‍රතිචාර දක්වනවා. කවියක් ලියන්න විතරක් නෙමෙයි, ලියපු කවියක් විඳින්න පවා උන්ට හැකියාව තිබුණා. ඒකනේ මේක හිස් කවියක් කියලා කියන්න. එතකොට දැන් හොඳම කවිය මොකක්ද කියන එකත් උන් දැනගෙන තිබුණා. දැන් සර් කිව්වා වගේම කවිය කියන්නේ හැම විටකම ඍජුව ඉදිරිපත් කරන දෙයක් නෙමෙයිනේ.
කවිය කියන්නේ වක්‍රෝක්තියක්. ඒ නිසා ඊටාම සාර්ථක කවියක් නම් ඒකේ වක්‍රෝක්තියෙන් කරුණු ඉදිරිපත් වෙලා තියෙන්න ඕනේ. එතකොට මේ ඒ කවිය ලියූ කවියා කාව්‍ය ශාස්ත්‍රය පිළිබඳව කිසියම් උනන්දුවක් තිබිච්ච, ඒ කියන්නේ අවබෝධයක් තිබිච්ච වියත් කවි මගට අදාළ කෙනෙක්. එතකොට එයා ඒ කවියා මේ කවි සමහර කවි දෙස බැලුවහම ඒවා කවි හැටියට බාර ගන්නවත් සූදානම් වුණේ නැහැ. නමුත් සාමාන්‍ය පොදු ජනතාව කවි මග හදාරා නොතිබෙන්න පුළුවන්. එතකොට ජන කවියන් කටට ආදේ කිව්වනේ, හිතුණු දේ කිව්වනේ. එතකොට එහෙම කවි විශාල ප්‍රමාණයක් මේ අතරේ තියෙන්නේ. එතකොට ඒවා ඇත්තටම පොදු ජනතාවගේ රසිකත්වය හොඳින් පෙන්වා දෙන අවස්ථා හැටියට අපට දකින්න පුළුවන්. ඒ නිසා සීගිරි කවි වලට අවධානය යොමු කරන බැලුවාම ප්‍රධාන කවිමන් දෙකම ජන කවියත් විදග්ධ කවියත් දෙකම නිරූපණය වෙනවා. දැන් ඇත්තටම ඔය 10 වෙනි සියවස විතර වෙනකොට අපිට සියබස් ලකර වගේ කාව්‍ය උපදේශාත්මක ග්‍රන්ථයක් අවශ්‍ය වීමෙන්ම පෙනෙන්නේ කවිය පිළිබඳව ඇත්තටම මේ කාලේ තිබුණු උනන්දුව, උද්‍යෝගය, ඒ කියන්නේ පොදු ජනතාව ඒ ගැන විශාල මේ උනන්දුවකින් හිටියා. ඒක ඇත්තටම ඒ යුගයේ අපි කැපිපෙනෙන ලක්ෂණයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. ඔව් දැන් ඇත්තටම මේ සිකවලඳ විනිස සියබස් ලකර දම්පිය ආටුවා ගැටපදය වගේ දේවල් හැරුණුකොට මේ අනුරාධපුරය යුගය පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙකුට ප්‍රබලවම මතුව එන්නේ සීගිරි ගීත, සීගිරි කාව්‍ය. එතකොට මේ සීගිරි කවියා තුළ දැන් අර විචාරාත්මක බව පිළිබඳව මහාචාර්යතුමන් කතා කළානේ. එතකොට ඔහුගේ ගාව තිබුණු ශික්ෂණය අධ්‍යයනය කරන්නත් අපිට මේ කවි මග හොයාගන්න පුළුවන්. මේ රූප දිහා බලාගෙන ඔහු කොයි තරම්නම් පරිස්සමට භාෂාව පාවිච්චි කරාද, කොයි තරම්නම් ශික්ෂිතව Tamanගේ කවිය සහ කලාව මෙහෙව්වද කියන අධ්‍යයනය කරන්නත් අපිට පුළුවන්ද මේ කවි මග හොයාගන්න. ඔව් ඇත්තෙන්ම දැන් මේ සීගිරිය නිර්මාණය වීම කියන්නේ කාශ්‍යප රජතුමා දැන් මෙතන බලපෑමක් තියෙනවා දේශපාලන, සමාජීය, ආගමික වශයෙන් දැඩි ආందోලනාත්මක සිද්ධීන් ඔස්සේ තමයි මේ සීගිරිය නිර්මාණය වන්නේ. ඒතර මේ සීගිරිය නිර්මාණය වීම තුළ පැහැදිලි වෙන දෙයක් තියෙනවා. මේ කාශ්‍යප රජතුමාව වංශ කතාවත් ඒවක සමාජය ප්‍රතික්ෂේප කළා. ඒ පිතෘ ඝාතකයෙක් කියන සංකල්පය දැන් වංශ කතාවේ කියන්නේ තතෝ කස්සපෝ නාම සෝපාපකෝ නරපාලකෝ අස්සගෝපංච සෝදංච පේසයිත්වාන බාතිකං මාරාපේතුන් අසංකෘතෝ භීතෝ සීහ ගිරින් ගතෝ දූරාරෝහං මනුස්සේහි සමන්තතෝ සෝදකපිත්තෝ පාකාරේන පරික්කිප්ප සීහාකාරේන කාරී තස්ස නිස්සේන ගේහානි සීහාකාරේන කාරී තේන තං නාමකං අහෝ දුතියාලක මන්දංච කුවේරේව තහිමස් වංශ කතාව කියන්නේ. එතකොට මෙතන සීගිරිය නිර්මාණය වීම ලෙස වංශ කතාවේ පෙන්වන්නේ මේ භීතියකින් තමන්ගේ සොයුරාට බයෙන් ගියා. එතකොට වටේ සුද්ධ කළා. එතන පියගැට පෙළවල් සිංහෙකුගේ මුඛේ යන විදිහට සකස් කරලා තියෙනවා. මෙතන කුවේරයා වශයෙන් ආලක මන්දාවේ ජීවත් වුණු කුවේරයා වශයෙන් හිටියයි කියන සංකල්පය. දැන් මෙතන ඇතිවෙච්ච ප්‍රශ්නේ තමයි කාශ්‍යප රජතුමාට මේ සමාජීය ආගමික වශයෙන් ඇති වුණු මේ ගැටලු වලට මුහුණ දෙන්න ඔහුට තිබුණා මානසික වශයෙන් දැඩි පීඩනයක්. ඔහු එකක් යොදාගත්තා මෙතන සුඛනිකේතනයක් වශයෙන් රාජධානියක් නෙමෙයි ඇවිත් යමින් ගමන් මොකද ඒට සුදුසු වන ආකාරයේ ආර්ථික සමාජීය මහනගරය වගේ තිබෙන්නේ නැහැ. එක පැත්තකින් ඔහු මෙතන ජලෝද්‍යාන උත්සව ශාලා යනාදී දේකින් විශාල සංස්කෘතික වශයෙන් මුක්ති මණ්ඩප යනාදී ඒවා සකස් කළා. ඊළඟට තව පැත්තකින් අපිට වංශ කතාවෙනුත් අවධාරණය කරනවා මෙතුමා ජීවිතේ එක් කාලයකදී මහා විහාරයට අනුග්‍රහය දක්වන්න යනවා. උන්වහන්සේලා කියනවා බෑ අපිට පිළිගන්න බෑ අපිට මේ මහ ජනතාවගෙන් චෝදනාවක් ලැබේ
මේ පිතෘඝාතකයාගේ දීපල ලබා පිළිමයට පූජා කරන්න. ඊට පස්සේ රජතුමා පේවස් සමාදාගෙනවා. ඔහු බ්‍රහ්ම විහාර භාවනා කළා. එතකොට දන්දීන් යනාදිය නිරතුරුව කළා. දෙහෙර විහාරවලට පුද පූජා පැවැත්තුවා. වගේ කාරණා කටයුතු රැසක් අපිට දක්නට ලැබෙනවා. දැන් මෙතනදී සාකච්ඡා වුණා දැන් එතන මේ සිංහ මුඛය ඊට පහලින් තමයි අපිට මේ කැටපත් පවුල දක්නට ලැබෙන්නේ. දැන් මේ සීගිරියට පැමිණුණු අයගේ අනුභූතීන් මොනවද? බොහෝ දෙනෙක් මේ පර්වතය ගැන කතා කළා, කැටපත් පවුල ගැන කතා කළා, පොකුණු ගැන කතා කළා. අදත් අපිට ගියාම වෙහසක් දැනෙනවා. එදා ඒ ජනතාවට දැනුණු වෙහස ගැන සමහර කෙනෙක්ව මට මේ උඩ පේන්නේ සිහිනෙන් වගේ දැන්. මට හරි අමාරුයි. සමහර කෙනෙක්ව මේ හුළඟ හරිය තදබදයක් මේ පිටේ තියෙන කෙහෙ තියෙන දැන් මගේ මූණේ නළලේ කියලා. ඒ යාගේ අත්දැකීම. තව සමහර අයගේ අත්දැකීම උනේ මේ ස්ත්‍රී බිතුසිතුවම් වලට තමන්ගේ ප්‍රේමය ප්‍රකාශ කිරීම. ඒක බොහොම සංයමයෙන් කරපු දෙයක්. දැන් මෙතන ඇත්තෙම මේ බිතුසිතුවම් දැකපු කෙනෙකුට ඇතිවන්නේ බොහොම ඕලාරික හැඟීමක්. දැන් එහෙම කවියෙක් ආවා. ඔහුගේ නම අරංගරාජ් මිහිත් කියලා. ඔහු ඇවිල්ලා කියනවා දැන් මෙතන බොහෝ දෙනෙක් කවි ලිවි නිසසල නිවන්. ඒ කියන්නේ බොහොම නොසෙල්වෙන්නා වූ නෙත්වලට. මෙයා අහනවා පින්පියයුරු දකුත් මම කවි බඳින්නේ කොහොමද ඔවුන් නිසසල නුවණට කියලා. මම මෙතන හොඳින් පැහැදිලිවම පේන්න තියෙන මේගොල්ලන්ගේ පින පයෝදරය. මම ඒවා දැක කොහොමද මේ නිසසල නිත් ගැන කවි ලියන්නේ. දැන් මේ කවිය දැක්ක කෙනෙක් මේක විවේචනයට ලක් කළා. ඔහු ලිව්වා නුඹ තාමත් පෙළඹුණේ නැද්ද මේ නිසසල නුවණට කවි ලියන්න? මින්දිබි ගැහැවියා කිව්වා. දැන් ගැහැවියා කියලා කිව්වෙ එතන ඔබ කවි කාව්‍යමය චින්තාවකින් යුක්ත මේ ස්ත්‍රී රූපය ආධ්‍යාත්මිකව ඇති වෙන්නා වූ හැඟීම් සමුදාය අවබෝධ කරගත්ත පුද්ගලයෙක් නෙමෙයි. එයා ගෘහපතියෙක්. ගෙදරක හිමියෙක් විතරයි. ඔහුට නෑ ස්ත්‍රී සිරුරේ තියෙන ඒ ආධ්‍යාත්මික සුවය විඳගෙන කාව්‍යාත්මක හැඟීමකින් නෙයින් ලබන ඒ නිරාංශ ප්‍රීතිය අත්විඳ ගන්න. උට ඒ පෙනුනේම අර කාමුක හැඟීම පමණයි. ඒ කාමුක හැඟීම් නිසා ඔහු මේ කවිය මේ ලක්කලේ කවි චින්තාවක් නැති එදිනදා ගෙදරක ඉන්න ගෘහපතියෙක්. ගැහැවියා කියලා ඔහු නින්දාවට ලක් කළා. දැන් කවියෙක් කිව්වා දැන් මම මගේ අදහස් ගෙදර තියලා ආවා. ඇයි? වනර මේ අදහස් අයි තම ගෙදර. අයි තබ ආවෙම් ගෙදර කියලා. ඔහු ගෙදර තියනවා. ඇයි? මොකද මේ කවින් ඒ තරම්ම සියුම්. දැන් අපි මේ චිත්‍ර බැලුවහම අපිට පැහැදිලි වෙනවා මේ වර්ණ භාවිතය, මේ අලංකරණ විදි, එතකොට අර මේ කියන්නේ පුෂ්ටිමත් ලෙස සිරුර ඒවයේ වර්ණ ගැනීම තුලින් යම් හැඟීම් මේ සිතුවම් වලින් පෙන්වුම් කරනවා. මේ සිතුවම් වල තියෙන චිත්තාභ්‍යන්තරය. දැන් කවිය වචනයෙන් කරන්නේ චිත්‍රපට ඡායාරූප සංස්කරණය කිරීමෙන් කරන්නේ, නාට්‍යකරුවා භාෂාවෙන් කරන්නේ මේ පුද්ගලයන්ගේ අපිට පෙනෙන්නේ නැති ගුඪ වූ චිත්තාභ්‍යන්තර චෛතසික තත්ත්වයන් පිළිබිඹු කිරීම. දැන් කවිය කියලා මේ කවිය කිව්වා මේ චිත්‍ර මේ එල්බෙන්නා වූ කේ රැස් බලලා සිත්වින් සිට්වයි කියලා. සිත්වින් කියලා කිව්වේ මෙතන අභ්‍යන්තර වූ චිත්ත වෘත්තිය. පුද්ගලයෙකුගේ අභ්‍යන්තර චිත්ත වෘත්තියේ පැවැත්ම මේ ශිල්පීන් මනා විදිහට නිරූපණය කරලා තියෙනවා. ඒ මේන් අපිට පේනවා දැන් මේ කලා නිර්මාණයක භාෂාව සංයමයෙන් තියෙන්න ඕනේ. අශ්ලීල භාවයකින් තොර විය යුතුයි. ඊළඟට මේ පුද්ගලින්ගේ චිත්තාභ්‍යන්තරය ගවේෂණය කරලා ඒක ඉදිරියට එළියට දාන්න ඕනේ. එතකොට තමයි අන්නයට මේක වඩාත් පහසුවෙන් ගවේෂණය කළා ඒවා පිළිබඳ අවබෝධයක් ලබාගෙන අර කවියන් හා සමග සෞහෘදයක් වෙන්න පුළුවන් වань. ඒ කියන්නේ සෞහෘද කියලා කිව්වේ කවියා හා සමාන ලයක් ඇති ඔහුගේ අත්දැකීම් අපිට අනුභූතියෙන් විඳගත හැකි සෞහෘදයකින් අවශ්‍යතාවය පිළිබඳ මනා
හැකියාවක් දැනීම මේ කවින් සතු තිබුණා. හොඳ යතරම අපි ඔය අනංගරාජ් මහින්ද වගේ කවියෝ පිළිබඳව කතා කරමින් භාෂාව සංයමයක් ඇතිව පාවිච්චි කරපු කවියෝ භාෂාවේ සංයශීලී ගුණය බිඳගෙන ඉදිරියට ගියපු කවියෝ මේ හැමෝම සීගිරි ගී අධ්‍යයනය කරනට සීගිරි කවි අධ්‍යයනය කරන අපට හමු වෙනවා. ඉතින් සොයායෑම සඳහා පෙළඹීම් කරවීම තමයි අද අපේ සාකච්ඡාවේ අරමුණ. ඔබට මේ කතා බහ අහගෙන ඉන්නව නම් සීගිරි ගීය සීගිරි කවිය සීගිරිය පිළිබඳව අධ්‍යයනයක දෙන්න හිතනවා නම් එය තමයි අපේ බලාපොරොත්තු. අපිට විරාමයකට යන්න අවසර දෙන්න. ගිහින් ඇවිත් අපි ආයෙත් සීගිරි සාහිත්‍ය පිළිබඳව ඔබත්. සීගිරිය අපේ රටේ ඉතාම විශිෂ්ට නිර්මාණයක්, ලෝකයේම පුදුම කරපු නිර්මාණයක්. එහි තියෙන නිර්මාණාත්මක ගුණය වගේම වාස්තවික හැඩය පිළිබඳව, එහි සැලසුම් ගත බව පිළිබඳව අපි නැවතත් අධ්‍යයනය කරමින් අපිව පුදුම කරවන තරමටම එය ආකස්මිකයි. ඉතින් ඒ නිසා අපි සීගිරිය සහ සීගිරි සාහිත්‍ය පිළිබඳව සාකච්ඡා කරන්නට අද ලිවිසැරි ප්‍රේමේදී අදහස් කළා. මහාචාර්ය පූජ්‍යපාද ආගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහත්මයා සහ පශ්චාත් උපාධි පරිවේෂක නාලක ජයසේන මහත්මයා අද එකතු වෙලා මේ සීගිරිය පිළිබඳව යම් අධ්‍යයනයක දෙන්න අපට උදව් කරනවා. මම කැමති නාලක මහත්මයා ගාවට යොමු වන්න. දැන් සීගිරිය පිළිබඳව අධ්‍යයනය කරනකොට කෙනෙකුට දැන් මහාචාර්යතුමන් මතු කරපු කාරණා එක සමහරලාවට පරිත්‍යාගයන් දානය පිළිගන්නන්න ගියයින් පස්සේ භික්ෂුන් වහන්සේලාගේ යම්කිසි දෝෂ දර්ශනයට ලක්වීම පිළිබඳව විශේෂයෙන් මහා වංශය දිහා බැලුවයින් පස්සේ අපිට තාම පැහැදිලිව පේන කාරණා එක බැලුවාම සීගිරියට තරම් අවධානයක් යොමු නොවුනාද කියලා හිතනවා. දැන් මේ ඉතිහාසය තුළ සීගිරිය එක් දිශාවකට කොන් වෙන්න, එහෙම නැත්නම් එක කෝණයකට කොටු වෙන්න හේතු වෙච්ච පරිසාධක පිළිබඳව මතක් කරන්න මම හිතන්නේ මේ මොහොත කරගත්තොත් හොඳයි කියලා. ඔව්, ඇත්ත වශයෙන්ම මම හිතන්නේ මේ සීගිරිය කියලා කියන්නේ අපි දන්නවා අදත් හෙටත් එදත් මේ තුන් කල්හිම බොහෝම සුන්දර සෞන්දර්යයෙන් අනූන ස්ථානයක්. හැබැයි පළවෙනි කාරණාව තමයි අද මේ කොච්චර තාක්ෂණය දියුණු වුණත් අපිට තවම සීගිරිය නරඹන්න යනකොට ඒ යම්කිසි ආකාරයක වෙහෙසක් විඩාවක් ඇති වෙනවා. එකක් තමයි මේ සීගිරිය කියන එක ඇත්තටම ගත්තොත් මේ සීගිරි කසුප් රජතුමා මේ පිළිබඳ මතවාද රාශියක් තිබෙනවා. අර අපේ මහාචාර්යතුමා සඳහන් කර පරිදි මෙය සුඛනිකේතනයක්ද ඒ වගේම බලකොටුවක්ද යන පිළිබඳව. මෙය සුවිශාල වශයෙන් සංවාදයට පවා පාත්‍ර වෙච්ච කාරණාවක්. නමුත් ඇත්ත වශයෙන්ම මෙතනදී සීගිරිය යම්කිසි ආකාරයකට කොන්වීමකට වඩා මම විශ්වාස කරන්නේ මේ සීගිරිය සම්බන්ධ කරුණ කාරණාවලදී සීගිරි ගීත සාහිත්‍ය තුල තිබිච්ච අනන්‍ය ලක්ෂණ, ස්වීය ලක්ෂණ නිසා ඒ සුවිශේෂකරණයට පාත්‍ර වුණා. අත වශයෙන්ම අදට ශේෂගත වෙලා තිබෙන සීගිරි ගීත ගත්තොතින් ඒ සීගිරි කාව්‍ය ඊටාම ඒවට වස්තු විශේෂ වූ කරුණු ඊටාම පෘථූල තේමා රාශියකට දිශා රාශියකට විසිර පැතර යන්න. ඉතින් මේ විශේෂයෙන්ම අපේ ස්වාමින් වහන්සේ ඊටාම මනවින් මතු කරා මේ අනුරාධපුර යුගයේ තිබිච්ච සාහිත්‍ය. ඒ සෑම සාහිත්‍ය කෘතියකටම අරමුණක් තිබුණා. ඒ වගේම ඒයින් සාකච්ඡා කරපු යම්කිසි විෂය පරාසයක් තිබුණා. නමුත් මේ සීගිරියට පැමිණි කවි කිවිඳියෝ ඇත්තටම පැමිණෙන්නේ එහෙම අරමුණකින් නෙමෙයි. ඒ කියන්නේ කවුරුත් මේ කවි ගෙදර ඉඳලා හදාගෙන හිතාගෙන ආවා කියලා අපිට විශ්වාස කරන්න අමාරුයි. මේ කවි කියලා කියන්නේ ඇත්තටම රසවත් වැකිය කවියයි කියන අදහසනේ තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ සීගිරි කාව්‍ය තුලින් අපිට මනවින් එකින් එක වෙන්වෙන්ව ਵਿਚාරයට ලක් කරොත් එහෙම නැත්නම් අපි මේ නූතන සාහිත්‍ය තුල කතා කරනවා මේ ටෙක්ස්ට් ඩිකන්ස්ට්‍රක්ෂන් කියන කාරණාව, පඨිත විසංයෝජනය. ඒ කියන්නේ එක් කවියක් හරි එක් ඡේදයක් හරි අරගෙන ඒ කවිය ඇතුළත තිබෙන්නා වූ අභ්‍යන්තර කරුණු, ඒ කියන්නේ මතු පිටින් පෙනෙන කරුණු නෙමෙයි අභ්‍යන්තර කරුණු මොනවද කියලා අපි බලනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ඇතැම් සීගිරි ගීවල මතු පිටින් පෙනෙන අර්ථය නෙමෙයි අභ්‍යන්තරයට කිඳා බැස විමර්ශනය කරද්දී පෙනෙන්නේ. ඒ වගේම මේ
සීගිරි කාම්‍ය තුල අපි මනවින් පරීක්ෂාවට බඳුන් කරෝතින් වැටහෙනවා එකර විසූ ජනතාවගේ තිබුණු දැනුවත් භාවය. ඒ අය කොතරම් ව්‍යක්තද. මොකද මේ සීගිරි ලල්නාවියන්ගේ චිත්‍ර ගත්තොතින් ඇත්තටම ඒ චිත්‍රවලින් නිරූපණය වන විවිධ මනෝභාව තිබෙනවා. ප්‍රේමය වෙන්න පුළුවන්, පශ්චාත්තාපය වෙන්න පුළුවන්, ඒ වගේම ඉච්ඡා බංගත්වය. නමුත් මේ පිළිබඳව කොහොමද මේට අර ඔබතුමා කතා කරපු විදිහට ඇතැම් අය රූප දිහා බලාගෙන, චිත්‍ර දිහා බලාගෙන තමන්ගේ ආවේගය ඒ කැටබිතෙහි සටහන් කරා. ඇත්ත වශයෙන්ම මේක මම විග්‍රහ කරන්න කැමති මේක සංස්කෘතිය කියන කාරණාවත් එක්ක. දැන් සංස්කෘතිය කියන වචනේ සරල අර්ථය සංස්කෘතිය යන්නට මානව විද්‍යාවේ, සමාජ විද්‍යාවේ විවිධ නිර්වචන තිබෙනවා. නමුත් සංස්කෘතිය යන්නේ සරල අදහස තමයි එකට එකතු වෙලා කරන ලද කියන අදහස. ඉංග්‍රීසි භාෂාවෙන් කල්චර් කියලා කියන්නේ වැවීම, වගාව කියන අදහස. එතකොට ඇත්තටම සීගිරිය කියලා කියන්නේ මේ බොහෝ පිරිසක් එකතුව මේ අඥාත, ඒ කියන්නේ ඇතැම් අයගේ නම් ගම් ආදිය දක්වනවා. නමුත් ඇත්තටම ඔවුන් ගැන අපිට තොරතුරු ලැබෙන්නේ මේ මොහොතේදී විතරයි. ඒ අය ප්‍රභූවරු නෙමෙයි. දැන් අපි දන්නවා රජ කෙනෙක් ඇවිල්ලා ලිව්වනම් ඒ රජුරෝ කවුද කියලා ඉතිහාසෙ තිබෙනවා. මේ අපේ මහාචාර්යතුමා ඊටාම මනරම්ව විග්‍රහ කරා ඇතැම් තැන්වලදී උදාහරණ පවා දක්වමින් ඒ කාලේ තිබිච්ච නම් ගම් වලින් යුතු වෙච්ච ඒ අවශේෂ සමාජයේ පුද්ගලයන් කවුද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඇත්තටම මෙන්න මේ වගේ බහුවිධ කාරණා රාශියක් ඔබතුමා කියපු මේ සීගිරිය අර මහා කතිකාවතින් ඉවතට යෑම තුළ මේකට හේතු වෙලා තිබෙනවා. නමුත් එතන ඇතැම් විට යම්කිසි ආකාරයක දේශපාලනික හේතුන් තිබෙන්නට පුළුවන්. ඒ වගේම එහි යම්කිසි ඒ තත්කාලීන සමාජයේ තිබිච්ච යම් හේතුන් තිබෙන්නට පුළුවන්. මම හිතන්නේ මේ හේතුන් සියල්ලටම පිළිතුරු අපිට හොයාගන්න ඇත්තටම මේ කවි උපයෝගී කරගන්න අපි වෙනත් තැනකට යන්නත් අවශ්‍ය නැහැ. නමුත් ඒ බොහොම සංයමයකින්, ශික්ෂණයකින් විද්‍යාත්මකව කරන්න ඕන. මොකද මේ සීගිරිය කියන එක පිළිබඳව අපි ගත්තොත් එහි තිබෙන අපි බොහෝ දෙනෙක් කතා කරන්නේ කලාත්මක, ඒ වගේම මේ සාහිත්‍යාත්මක, නිර්මාණාත්මක මේ පාර්ශවයේ පමණයි. නමුත් මේ සීගිරිය තුල තිබෙන්නා වූ ඒ සමාජ දේශපාලන පසුබිම, විශේෂයෙන්ම ඒ කවි තුල, ඒ ගීත තුල නිරූපිත ඒ තත්කාලීන සමාජයෙන් හෙළිවන විශේෂයෙන්ම රැකිරක්ෂා ක්‍රම, ඒ වගේම ඇතැම් කවි තුල, ගීත තුල තිබෙනවා විදේශ සම්බන්ධතා ගැන, ඒ වගේම යම්කිසි ආකාරයක ආගමික අදහස් මේවයි කැටි වෙනවා, නිරූපණය වෙනවා. ඉතින් මේවා අර මං කිව්වා වගේ එකිනෙක විසංයෝජනය කොට බැලිය යුතුයි. ඒ ඊටාම ලස්සන චාරිකාවක්. හොඳයි. ඇත්තටම මේ ඔව් මට අවසර දෙන්න පොඩ්ඩක් අදහස් කිහිපයක් දක්වන්න. දැන් ශ්‍රී ලංකේ සමාජය ගත්තාම ප්‍රධාන වශයෙන් බෞද්ධ ආගමිකයි. දැන් සීගිරිය අපේ තියෙන අනෙකුත් සංස්කෘතික ස්මාරකත් එක්ක ගත්තාම වෙනස්. ඒක ලෞකිකයි. ලෝකෝත්තරත්වය නෙමෙයි. ඒතකොට දැන් කාශ්‍යප රජතුමා එන්ට పూర్වයෙන් සීගිරිය කියන්නේ ආරාම සංකීර්ණයක්. අපිට ලැබිලා තියෙනවා ශිලාලේඛන විශාල 7ක් 8ක් 9ක් විතර මේ ලෙන්වල කලින් භාවනා කරන ලද භික්ෂුන් වහන්සේලා පදිංචිලා හිටියා. මේ පූජා කරලා තියෙන්නේ පරමකවරෝ, උපාසක උපාසිකාවෝ, රජවරු වැනි ප්‍රභූවය. දැන් කාශ්‍යප රජතුමා ආවට පස්සේ මෙතනින් මේ ආරාම සංකීර්ණය අයින් වෙනවා. අහක් වෙනවා. හැබැයි නැවත අර මම කලින් කිව්වා වගේ කාශ්‍යප රජතුමා දැහැමි ජීවිතයට ආරම්භ වීම සමග සීගිරි පර්වතය අසලම විහාරයක් කරලා මහානාම හිමියන්ට පූජා කරනවා. ඊළඟට සීගිරි දල්ල හා දාඨා කොණ්ඩඤ්ඤ කියලා වෙනම විහාර දෙකක් කරවලා ඒක අභයගිරි සහ ජේතවන නිකායික වික්ෂෝන්ට පූජා කරනවා. එතකොට අපිට 10 වෙනි සතවර්ෂයේ තෙක්ම දක්නට ලැබෙනවා මේ විශාල වශයෙන් ජනතාව එන්න පටන් ගන්න 6 වෙනි සතවර්ෂයේද 6 ඉඳන් 11 වෙනි සතවර්ෂයේ තෙක් දෙවෙනි හැම ප්‍රදේශයකින්ම මන්නාරමෙන් රෝහණෙන් වැලිගමින් හැම ප්‍රදේශයකින්ම පොළොන්නරුවෙන් අනුරාධපුරෙන් හැම ප්‍රදේශයකින්ම ජනතාව මෙතනට එන්න පටන් ගන්නවා.
ඒ එන්නේ ආගමික අරමුණු ඉෂ්ට කර ගැනීම නෙමෙයි. ඒ ආවේ හුදු විනෝදාස්වාදය ලබාගෙන යම් කිසි ආකාරයේ ඒගොල්ලන්ගේ ජීවිතයට අවශ්‍ය කරන සංස්කෘතික අවබෝධයකින් ලොංගි ජීවිත ප්‍රතිලෝම කරගන්න. ඒ ආවා. ඒ අය ඇවිල්ලා තම තමන්ගේ හැඟීම් තමන්ට හිතුණු ආකාරයට තමන් එවක විවහාර කර භාෂාව අනුව තමන්ගේ ගීත අර ඊට පස්සේ මේවා නටබුන් වෙලා කඩා වැටිලා ගියාට පස්සේ සෑහෙන කාලයක් 1894 විතර තමයි අපිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ චිත්‍රාදීන් පිටවන්නේ. ඒ කාලේ චීපි බෙල් සීගිරිය සොයා ගැනීම එයාගේ ජීවිත කාලයම ගත කළ සීගිරිය සොයා ගැනීම සහ ඌ තමයි පළමුවෙන්ම 1890 ගණන් වල මේ සීගිරිගේ කීපයක් කියවලා ඒකේ තියෙන වැදගත්කම ලෝකයට පෙන්වුවේ රාජකීය ආසියාතික සංගමයේ ලිපියක් කියවලා. ඕකෝ සීගිරිගේ මේ ගීතවත් බව ගැන තරම් අවධානයක් යොමු කළේ නැහැ. ඕකෝ අක්ෂර රූප විද්‍යාවේ කියන්නේ මේ භාෂාවේ අකුරු පරිණාමය සෙවීමටත් සිංහල භාෂාවේ ඉතිහාසය සෙවීමටත් වටා වටිනාම මූලාශ්‍රයක් මේක. ඊළඟට තමයි මහාචාර්ය පරණවිතාන 1928 ඉඳන් ජීවිත කාලයක් මෙතන ගත කළ 1956 සීගිරි ග්‍රැෆිටි කියන මහ විශාල ප්‍රස්තාවනා කීපයකුත් එක්ක ඒ කෘතිය පළ කළා. දැන් මේ වෙනකොට සීගිරියේ බෞද්ධාගමික මොහොනක් අද නැහැ. ඈත් වෙලා තියෙනවා විහාරයක් තියෙනවා. නමුත් මේ අවට නැහැ. නමුත් අර අවශේෂ තියෙනවා බෝධිකාරයා, චෛත්‍ය පොඩියා, පිළිම ගෙවල්, උපෝසථගර ඒ වැනි දේවල් තියෙනවා. නමුත් ඒක එතරම්ම ප්‍රකට වෙලා නැහැ. දැන් අද ඊට මෙහායින් තියෙනවා මහා නාගපබ්බත විහාරය කියලා. එතන 10 වෙනි සතවර්ෂයේ ඉඳන් මේ සීගිරියේ නැවත මේ ජනාකීර්ණ වීම නිසා පොලිසිය කිට්ටුවට වගේ තියෙනවා පබ්බත රාම කැලේ කියලා. එන්න ඒ හරිය තමයි ඕක දැනට ප්‍රතිස්ථාපනය වෙලා තිබෙන්නේ. ඒවා තාම පාදාගෙන නැහැ. ඒතකොට අන්න අර මේ නිතර ගැටුමක් තිබ්බා. ලෞකිකත්වය ලෝකෝත්තරත්වය. ලෞකිකත්වය ලෝකෝත්තරත්වය. අන්නේ ගැටුමත් එක්ක සීගිරිය අදත් නොසැලී පෙනී සිටිනවා. මම හිතන්නේ මම අර අදහස් ටික ඉදිරිපත් කළේ මේ තවත් මේ තවුරුය නිසා. හඳුනන දැන් අපි බෞද්ධ සමාජකින්න අය විදියට වර්තමානයේ වුණත් එදා අතීතයේ ඊටත් වැඩිය වැඩි වෙන්නට පුළුවන්. වර්තමානට වැඩි බෞද්ධ නැඹුරුවක් තිබුණු සමාජ ක්‍රමයක් තිබුණේ. එතකොට මේ තාත්තා මරපු පුතෙකුට සමාජය දක්වන සැලකිල්ල. එතකොට සාමාන්‍යයෙන් මේ අධ්‍යාත්මික ජීවිතය පිළිබඳව වඩාත් හොඳ සංවාදයක් තිබුණු අනුරාධපුරයේ යුගයේ තාම සැප සම්පත් වලින් ආඩ්‍ය බලකොටුවක් රටේ පාලකෙක් නිර්මාණය කරනකොට සමහර වෙලාවට ඉතින් මිනිස්සු සල්ලාලෙක් විදියට එයාව හඳුන්වන එක එක්තරා ආකාරයක වරදක් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ හේතුව නිසාවද අපි සීගිරිය ගැන කතා කරනකොට කාශ්‍යප කියන චරිතය විතැන් වෙන්නේ. එතකොට ඔහු මේ භූමිකාවේ නැද්ද? මෙහෙම සංවාදයක් මම හිතන්නේ ඔබ වහන්සේට අපිට ඉතාම හොඳින් මේ කියා දෙන්න පුළුවන්. ඔව් ඇත්තටම මේ මහාචාර්යතුමත් අපේ මේ පිළිබඳව ආරම්භයේ කරුණු සඳහන් කරා. එක්තරා ප්‍රමාණයකට සීගිරිය බලකොටුවක් හැටියට නිර්මාණය වෙන්න ප්‍රධාන හේතුව වෙන්නට ඇත්තේම කාශ්‍යප රජතුමන්ට ඔය සමාජයෙන් ඇතිවෙච්ච භීතිය. ඒක වෙන්න ඇති. මොකද ඔහු නැත්තම් මේ වගේ ස්ථානයක් සොයාගන්න මේවා දැන් කිව්වා 4 වෙනි 3 වෙනි සියවස් විතර වෙනකොට මේක ආරාම සංකීර්ණයක් හැටියට තිබුණ බව. ඒක ශිලාලේඛන වලින් තහවුරු වෙනවා. දැන් එතකොට ඉන් පස්සේ 5 වෙනි සියවසෙන් පස්සේ ඒකට අදාළ තොරතුරු හම්බවන්නේ නැහැ. එතකොට මේ කාලාවධිය වන විට මේක ආලක මන්දාවක් වෙලා අවසන්. එතකොට ආලක මන්දාව කියලා කියන්නේ කුවේරගේ මාලිගාව. සියලු සැප සම්පත් තියෙන මෙතුමා ලස්සන වචනයක් ඒකට පාවිච්චි කළා සුඛ නිකේතනය කියලා. ලස්සන වචනයක්. ඔව් ඒ වගේ සියලු සැප සම්පත් වලින් ආඩ්‍යව. එතකොට දැන් මේ අද වුණත් මේ පර්වත මස්තකයට ගියාට පස්සේ මුදුනට ගියාට පස්සේ
එතැන ඒ සංකීර්ණය ගොඩනැගිලි සංකීර්ණය දිහා බැලුවහම කොයි තරම් මෙතන ජලය පවා උඩට රැගෙන යන්න අවශ්‍ය තාක්ෂණික විධිවිධාන යොදලා තියෙනවා. එතකොට මේකට මේ සතුරෙකුට එන්න බැරි මොනම ආකාරයකින්වත් යාගල් හදලානේ. ඔව් හැම දෙයක්ම අර ඔබ කීවා වාගේ දැන් මේ විහාර සංකීර්ණයේ තියෙනකොට ওই දියාගල් මඩාගල් ඒව තිබුණේ නෑනේ. එතකොට ඒවා ඔක්කොම නිර්මාණය කරලා මේ සමාජයෙන් රජතුමාට මුහුණ දෙන්න වෙලා තිබුණු ඒ පසුබිම තුළ ඔහු හැකිතරම් සුරක්ෂිත වෙන්නම උත්සාහ කරපු ආකාරයක් තමයි සීගිරි බලකොටුව හොඳට නිරීක්ෂණය කළාම පෙනෙන්නේ. ඉතින් ඔහු ඇත්තටම සමාජ භීතියකින් ජීවත් වෙච්ච හැටි මුගලන් සහ ඒ පිරිස Tamante එරෙහිව කොයි මොහොතේ හෝ ජනතාව සමග නැගී සිටීවි කියන අදහස සහ මහා විහාරය අනිත් පැත්තෙන් පැහැදිලිව සඳහන් කෙරුවා. එතකොට ඒ වගේ මහා විහාරික භික්ෂුන් අනුමත කළේ නැහැ. ඒ නිසා ඒ පැත්තෙන් Tamante තිබිච්ච විරෝධය මේවා නැති කර ගැනීම සඳහා ගත්ත ක්‍රියාමාර්ග සියල්ලම අපිට මේ මහා ආලක මන්දා රාජධානිය ගොඩනගා ගැනීමේ පසුබිම තුළ දකින්නට පුළුවන්. ඔව් දැන් අර අපි බෞද්ධ අපේ ක්‍රමයේනේ හාමුදුරනේ ප්‍රශ්නය සාකච්ඡා කරනකොට ප්‍රශ්නේ මුලට යන එක. ඔව්. ඇයි කාශ්‍යපට මෙහෙම වුනේ? ඔව් ඒක තමයි දැන් ඇත්තටම මෙතන මේ දේපල ප්‍රශ්නයක් ස්ථානේ මේ වෙන්නේ ධාතුසේන රජතුමා සමග ඇතිවෙච්ච අර්බුදයක් නිසානේ මේ මරා දැමීම සිද්ධ වෙන්නේ. එතකොට නමුත් අවසානයේ ඔහුටම ඒක දැනෙන්නේ නැති. මේ මා විසින් සිදු කළේ කොයිතරම් බරපතල වරදක්ද කියන්නේ. සමාජයෙන් ඉදිරිපත් වෙන විරෝධය Tamante එරෙහිව ගොඩනැගෙන මේ සමාජ විරෝධය මත ඔහුටම දැනෙන්න ඇති තමන් මේ වරදින් නිදහස් වෙන්න ඕනි කියලා. ඒ නිසා තමයි ආපසු අර සම්පූර්ණයෙන්ම ආගමික පසුබිමකට ඔහු මේ ස්ථානය නවීකරණය කරගන්නට වෑයම් කළේ. ඇත්තටම ජේෂ්ඨ මහාචාර්යතුමනි මේ පසුතැවීම පිළිබඳව අපිට කොහොම තොරතුරු දහම් වෙන්නේ කියන්නේ දැන් ඕනම කෙනෙක් තමන් කරපු දෙයක් සම්බන්ධයෙන් පසුතැවෙන්නම් පශ්චාත්තාප වෙනවා නම් දැන් අපේ හාමුදුරුවෝ පැහැදිලි කරන විදිහට කාශ්‍යප කුමාරයටත් මේ අනේ මම තාත්තා මගේ අතින් නැති වුණා මැරුණා. එතකොට මේ එහෙම වෙන්න හේතු කාරණා වෙච්ච මුල් හොයාගෙන ගියන් පස්සේ ඇයි කාශ්‍යපට එහෙම වුණේ? ඇයි මුගලන් වෙනස් වුණේ? ඇයි කාශ්‍යප වෙනස් වුණේ? ඔව් දැන් ඇත්තෙන්ම ශ්‍රී ලංකේ රාජ්‍ය උරුමය අනුව බැලුවහම රාජ්‍ය උරුම වන්නේ අභිෂේක බිසවගේ දරුවෙකුට. එතනදී කාශ්‍යප කුමාරයා වෙනත් බිසවකගේ අභිෂේක බිසවගේ දරුවා වෙන්නේ මුගලන් කුමාරයා. එතන දැන් මෙතන කැරැල්ලක් ඇති වෙනවා. කාශ්‍යප තමන්ගේ මස්සිනා මිගාරවත් සම්බන්ධ කරගෙන කැරැල්ලක් ඇති කළා මේ පියාව මරවනවා. දැන් බුද්ධ ධර්මය අනුව සමාජීය සංකල්ප අනුව පිතෘ ඝාතනය කියන්නේ මංසාල පාපය ආන්තරික පාප කර්මයක් කියන අදහස තියෙනවා. මේ හේතු කොටගෙන තමයි වංශකථාකරුවා කිව්වේ ඔහු පාලකෙක් හැබැයි නර පාපකෝ පවිතු නරපති. දැන් මේ පවිතු නරපතියා කියන නාමයේ වංශකථාවෙන් දෙන්නේ දැන් මේ කළා තියෙන සේවය ඇගීමක් නෙමෙයිනේ. එතකොට දැන් රජතුමාට නිතරම දැන් අපි මොන දේ කළා මේ දැඩි ලෙස අපේ චිත්තය ක්‍රියාත්මක වෙනවා. දැඩි චිත්ත පීඩාවක්. ඒක මනෝවිද්‍යාත්මකව ඒක විසිරුවා හරින්න මාර්ග අපි හොයා ගන්නවා. ඒ දෙකක් හොයාගත්තා රජතුමා. එකක් තමයි මේ සීවටන සීකිලිය. අනිත් එක තමයි අර මා කිව්වා වගේ බුද්ධ ආගමට අනුග්‍රහය දක්වමින් නැවතත් තමන් කෙරෙන් බිඳී ගිය මහසංඝයා තමන් ළඟට ආකර්ෂණය කර ගැනීම. මෙන්න මේ කාරණා දෙක රජතුමා තාම හොඳින් ඉෂ්ට කරගන්න උත්සාහ ගත්තා මේ මරණයත් පෙනිපෙනී. අනික ඔහුගේ මරණය වුණත් ඔහු විතින්ම දැන් එතනදී ඇති වෙන්නේ ඇත්තෙන්ම ව්‍යාකූල තත්ත්වයක්. ඇතාට හරියට යන්න පාර මේ නොවීම නිසා ඔහු අනිත් පැත්තට හැරුණා කියනවානේ. ඉතින් එතකොටම හිතුණා ඉතින් ඇතන ඇති වෙලා තියන්නේ නිකන් අර මානසික වශයෙන් ඇති වුණු දැඩි පීඩනයක බලපෑමක ප්‍රතිඵලයක් වශයෙන් මම්මුලා වූ තත්ත්වයක්. ඒ කියන්නේ පරාද වුණා කියලා දැනලා එතුමම සියදිවි හානි කරගන්නවා.
ඇතරම දැන් ඉතාම හොඳ වටින අධ්‍යයනයකට අපි එනවා සීගිරිය පිළිබඳව. සීගිරි පවුර පිළිබඳව, ආලක මන්දාව පිළිබඳව, මේ රාජධානිය පිළිබඳව කරන සංවාදයේදී සීගිරිය පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙකුට ඉතාම හොඳ කරුණු රාශියක් හොයාගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ පෙළඹවීම ඇති කරන්න අපි ආයෙත් එනවා ඔබත් එක්ක කතා කරන්න. අද ලිවිසර ප්‍රේමයේදී අපි සාකච්ඡා කරමින් ඉන්නේ සීගිරි සාහිත්‍ය පිළිබඳව, සීගිරිය පිළිබඳව. අතරම මේ සීගිරිය පිළිබඳව අධ්‍යයනය කරන බොහෝ දිනෙකට අවශ්‍ය කරන තොරතුරු ලබා දෙමින්, ළඟා කර ගනිමින් යම් සීගිරිය පිළිබඳව පුළුල් විමර්ශනාත්මක අධ්‍යයනයක යෙදෙන්න අපට උදව් කරනවා පූජ්‍යපාද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ, ඒ වගේම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහත්මයා සහ පශ්චාත් උපාධි පරිවේෂක නාලක ජයසේන මහත්මයා. නාලක මහත්මයා මේ අපිට පුළුවන් නම් දැන් අපි ටිකක් කවි වලට යමු වුණොත් හොඳයි කියලා හිතන නිසා මේ දැන් අපිත් එක්ක තිබුණු සම්බන්ධතා අපි දන්නවා අනුරාධපුර රාජධානිය පිළිබඳව සාකච්ඡා කරනකොට ගැමුණු මහරජතුමාගේ කාලෙත් අපේ රට විදේශ රටවල් එක්ක සබඳතා පවත්වලා තියෙනවා. විචිත්‍ර බහනී ධර්මදේශකයන්න් වහන්සේලාට අවශ්‍ය කරන දේවල් විදේශ රටවලින් දැන් විශේෂයෙන්ම මේ වැල්මී වගේ දේවල් පර්සියාවෙන් වගේ ආනයනය කරා කියලා තොරතුරු සඳහන් වෙනවා. කියන්නේ අනුරාධපුර යුගයේදී. එතකොට අපිට මේ විදේශ සම්බන්ධතා අපේ රටේ කොහොමද තිබුණේ කියන කාරණේ අධ්‍යයනය කරන්න අපි කොහොමද මේ සීගිරි පද්‍ය යොදාගන්නේ? ඔව්, මම හිතන්නේ ඔබතුමා මේ අපේ සංවාදය ඊටාම අලුත් තැනකට ගෙනාවා. සහ ගොඩක් මේ පිළිබඳ අවධානය අඩු වෙලා අවධානය යොමු වෙලා තියෙන ඊටාම අඩුවෙන් සමාජය තුළ. අත වශයෙන්ම අපි දන්නවා ශ්‍රී ලංකාව කුඩා රටක් වුණාට ඉමහත් සම්පත් වලින් ආඩ්‍ය වූ රටක්. ඒ වගේම තමයි නූතනයේ දියුණුවයි සම්මත මේ සංවර්ධිතයයි සම්මත මේ බටහිර රටවල ඒ දියුණුවට සාපේක්ෂව මම හිතන්නේ සීගිරිය තුල තිබෙන මේ තාක්ෂණය අර අපි කතා කරපු ජල තාක්ෂණය, ඒ වගේම මෙහි තිබෙන ආරක්ෂක විධිවිධාන ක්‍රම මේ ආදිය පිළිබඳව ගත්තම අපිටම අපි ගැන ආඩම්බරයක්, අභිමානයක් ඇති වෙනවා. ඒ වගේම එක්තරා ආකාරයකින් කනගාටුවකුත් ඇති වෙනවා. එවැනි නිර්මාණශීලී ජාතියකට අද සිදු වෙලා තිබෙන මේ අපි පත් වෙලා තිබෙන්නා වූ ඒ නිර්මාණශීලීත්වයේ මොටවීම පිළිබඳව අපිට කනගාටුවකුත් දැනෙනවා. දැන් අත වශයෙන්ම ගත්තොත් අනුරාධපුර යුගයේ තුල තිබිච්ච සම්බන්ධතා විශේෂයෙන්ම ඒ කාලේ තිබුණේ වාණිජ වෙළඳ සම්බන්ධතා. අපි දන්නවා මේ අනුරාධපුර රාජධානිය කියලා කියන්නේ අදටත් අපේ ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීයකම රාජධානිය කියලා සැලකනවා. එතකොට මේ සීගිරිය අර ඔබතුමා කිව්වා වගේ හුදෙකලා ස්ථානයක් වුණත් එතනට ආපු ජනතාව ලියපු එහෙම නැත්නම් ඒ සහෘද රසික ප්‍රජාව ලියපු සිතුවිලි වලින් විවිධාකාර සම්බන්ධතා හෙළි වෙනවා. එකක් තමයි අපි වෙනත් ලෝකය වෙනත් රටවල් සමග ඇතිවෙච්ච සම්බන්ධතා ගැන. ඒ වගේම මට මෙතනදී විශේෂයෙන්ම මතක් වෙනවා කරුණක්. ඒ තමයි මේ චාල්ස් හැලිසේ කියලා ඉන්නවා විචාරකයෙක්. ඔහු විශේෂයෙන්ම කියනවා South Asian Cultural Universe. මේ අපි ඉන්න දකුණු ආසියාව තුළ තිබෙනවා වෙනම සංස්කෘතික අගයක්, සංස්කෘතික විශ්වීය අගයක්. ඉතින් ඔබතුමා කතා කරපු කාරණාව සම්බන්ධව මම හිතන්නේ එක්තරා ප්‍රාමාණිකයෙකුගේ මතයක් මට ඉඩ දෙන්න උපුටා දක්වන්න. අත් වශයෙන්ම බ්‍රිතාන්‍ය රාජකීය ආසියාතික සංගමයේ අමතා මේ සීගිරි සිතුවම් ගැලරිය සොයා ගියපු අපූර්ව කෙනෙක් තමයි බ්ලේක්ස්ලි. මං හිතන්නේ HCP බෙල්ගේ දියණිය. ඇය මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා ඒ පර්යේෂණ සසියේදී. මේ තාක්ම ශේෂ මේ සිතුවම් වල වර්ග ඉතා නැවුම් වන අතර කලා ශෛලිය ලංකාවේ සාමාන්‍ය විහාර චිත්‍රවලට වඩා බෙහෙවින්ම ස්තරම්ය. විෂය බොහෝ වෙනස් වගක් නොපෙනේ. යුගල ලෙස හෝ කේවල ලෙස කාන්තා රූප පුන පුනා යෙදී තිබේ. රූපවල උඩ කොටස පමණක් දක්වා ඇති අතර කර ඇති නිපුණ බව මත මේ මුහුණ ජනයාගේ වර්ග අනුමානයෙන් විනිශ්චය කිරීමට යමකු පොළඹවයි. පසු සඳහන් කළ වර්ගයට අයත් බැව් පෙනේ. මෙන්න මෙතන වැදගත්යක් තිබෙනවා.
පෙර කාලවලදී සිංහල හා චීන සංකේත වන නෙළුම් මල මෙම සිතුවම් වල බෙහෙවින් වැදගත් බවක් දරයි. දැන් මේ තමයි විදේශ සම්බන්ධතා. ඒ වගේම තමයි මේ දැන් අර අපේ මහාචාර්යතුමා ඊටාම මැනවින් කියපු කාරණාවක් තමයි දැන් පංචානන්තරීය පාප කර්මයක් තමයි පිතෘඝාතනය. ඒ පිතෘඝාතනයට ලක් වෙච්ච රජුගේ තිබෙන භාවය විශෝධනය කරන්න කරපු නිර්මාණයක්. එතකොට මෙහි භාව විශෝධනය අවස්ථා දෙකකින් අපිට නිරූපණය කරන්න පුළුවන්. එකක් මේ රජතුමා කොහොමද භාව විශෝධනය කරන්නට මේ අපූර්ව අසහාය නිර්මාණ කළේ. අනෙක් කාරණාව තමයි මේ අපූර්ව නිර්මාණය බැහැ දකින්නට පැමිණි අපේ සහෘද ප්‍රජාව කොහොමද තමන්ගේ භාවයන් විශෝධනය කරේ කියන එක. ඉතින් ඇත්තටම අර ඔබතුමා කියපු ඒ කාලේ තිබිච්ච විදේශ සම්බන්ධතාව වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. අපි අද අපේ ඒ කාලේ අද ඒකීය ඒ කියන්නේ එක් පාලන ක්‍රමයක් යටතේ තිබුණට එක් ප්‍රදේශවල වෙන වෙනම ප්‍රාදේශීය පාලන තිබුණා. එතකොට මේ විවිධ රටවල ප්‍රාන්ත ජනපදවලින් විවිධ කවියෝ කිවිඳියෝ මේ සීගිරිය බලන්නට නරඹන්නට ආවා. ඉතින් ඔවුන්ගේ අත්දැකීම් මේ කවි තුල ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. මම හිතන්නේ ඒවා අපිට උදාහරණත් සහිතව ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි. ඇත්තටම දැන් ඔය දඹදිව ඉඳලා ආපු ඇතැම් අය සීගිරි ලලනාවන් එක්ක පවත්වපු සංවාද. එතකොට චීන පටපිළියෙන් සැරසිලා ආපු කාන්තාව ගැන මේ සීගිරි පද්‍ය කියවනකොට සීගිරි ගී කියවනකොට අපට හමු වෙනවා. අම්දුනේ දැන් අපි භාෂාව පිළිබඳව අවධානය යොමු කරොත් මේ ආර්ය භාෂාවලවත් නැති ඇකාරයක් අපට මේ සීගිරි කවිවල දක්නට ලැබෙනවා. එතකොට මේ තුලින් පෙන්눔 කරන්නේ මේ ආර්ය භාෂාවේ නෑ කියලා කියන්නේ. එතකොට මේ අපේ භූමියට අනන්‍ය වෙච්ච භාෂාත්මක ලක්ෂණයක් තමයි මතුවෙමින් පවතින. ඔව් ඇත්තටම මේ කාලේ වන විට මේ 7 වෙනි 8 වෙනි සියවස් වෙනකොට අපේ භාෂාවේ විකාශනය පිළිබඳව අධ්‍යයනය කරනකොට මුල් කාලේ දැන් විශේෂයෙන් ශිලා ලේඛන පිළිබඳ කරන සාකච්ඡාවේදී අපිට 3 වෙනි සියවස 4 වෙනි සියවස වගේ ඒ කාලවල භාෂාවේ ආකාරයක් භාවිත වෙලා නැහැ. නමුත් මේ 7 වෙනි 8 වෙනි සියවස් විතර වෙනකොට භාෂාවට ආකාර සංකේතය එකතු වෙලා තියෙනවා. ඇත්තට මේක අපේ භාෂාවේ විකාශනය පිළිබඳ ඉතා වැදගත් අවස්ථාවක් නිරූපණය කරන අවස්ථාවක් හැටියට දකින්නට පුළුවන්. දැන් සීගිරි ගීයේ විතරක් නෙවෙයි තත්කාලීන ශිලාලේඛන වල පවා එය එකතු වෙච්ච ආකාරය දකින්න පුළුවන්. ඒ නිසා සිංහල භාෂා විකාශනයේදීත් සීගිරි ගීය ඉතාම වැදගත් නිදර්ශනයක් හැටියට ගන්න පුළුවන් කියලායි දකින්න පුළුවන් ඉන්නේ. එක්කම හඳුනන දැන් අපි අධ්‍යාපනය පිළිබඳව අපේ රටේ තිබුණු ශාස්ත්‍රාලීය පසුබිම පිළිබඳවත් අපට තොරතුරු හම්බ වෙනවා නේද? විශේෂයෙන්ම දැන් පිරිවෙන් සම්ප්‍රදාය පිළිබඳව අපේ ශාසනික සම්ප්‍රදාය පිළිබඳව අපිට කොහොමද සීගිරි කවිය? විශාල හැටියට මම හිතන්නේ මේ මම මුලින් සඳහන් කරේ දැන් මේ සීගිරිය සෞන්දර්ය නිකේතනයක් හැටියට ගත්තොත් එය විඳ ගැනීම සඳහා පැමිණි පිරිස් අතරේ භික්ෂුන් වහන්සේලා හිටියා, ශිෂ්‍යයන් වහන්සේලා හිටියා. එතකොට දැන් හුඟක් අපිට සීගිරි කවි හමු වෙනවා ඒ අය විසින් ලියන ලද. ඉතින් ඒක නිසා අපිට පේන්නේ ඒ කාලේ දැන් මේ කාලේ වෙන විට අතනම ලංකාවේ අධ්‍යාපනය ඉතාම හොඳ දියුණු මට්ටමට පත් වෙලා තියෙනවා. මහා විහාර විශ්වවිද්‍යාලයක් මට්ටමට වගේ අද දවසේ අපි ඒ තරම් දියුණු මට්ටමක පැවතුණු ආකාරය දකින්න පුළුවන් මහා විහාරයෙන් කරන ලද කාර්යභාරය. ඒකට අභයගිරිය අනිත් පැත්තෙන් සංවර්ධනය වෙලා තියෙනවා. ඒතර මහා විහාරයේ අභයගිරිය මේ ආයතන දෙක දැන් අපිට ශිලාලේඛන මූලාශ්‍ර වලින් පේන්නේ කොයිතරම් එකිනෙකා අතර පරයා යමින් ශාස්ත්‍රීය සංഭാෂණයේ යෙදුනද කියලා. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව බොහෝ තොරතුරු සීගිරි කවිය අධ්‍යයනය කිරීමෙන් ලබන්න පුළුවන්. ඇත්තටම අපි අර මුලින් සඳහන් කරපු විදිහට මිනිස්සුන්ගේ ඥානනය ඇති කරන්න පාරිවේනික වශයෙන් මේ බිහි වෙලා තිබිච්ච අධ්‍යාපන ක්‍රම හේතු වුණා. ඒ නිසාම මිනිස්සුන්ට මේ කාව්‍ය නිර්මාණ සංකල්ප පිළිබඳ ඒවායින්ම විශාල දැනුමක් ඔවුන්ට ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරන්න පුළුවන්. හොඳයි. ඇත්තටම දැන් විදේශ සම්බන්ධතා පිළිබඳව කතා කරා කියන්නේ සීගිරි කවි අධ්‍යයනය කරනකොට අපේ රට පවත්වපු විදේශ සබඳතාවයන් පිළිබඳව තොරතුරු අධ්‍යයනය කරන්න පුළුවන් නිදර්ශන කවිය අපිට දැන් 399 වෙනි කවිය
එහෙම ගත්තොත් දැන් අපේ පිරිවෙන් සම්ප්‍රදාය පිළිබඳව කියවන්න පුළුවන් 506 වෙනි කවිය මෙහෙම කියලා මේ පර්යේෂකයෝ නම් කරනවා මේවා හරියට තියන්න පුළුවන් තැන්. එතකොට අපිට අධ්‍යයනය කරන කෙනෙකුට ගිහිල්ලා පහසුයි ඒ තොරතුරු හොයා බලන්න. ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමා ගාවට මම එනවා. ඔබතුමන් පර්යේෂණයක් කරලා තියෙනවා ජනශ්‍රුතිය පිළිබඳව. සීගිරියත් එක්ක බැඳිච්ච ජනශ්‍රුතිය පිළිබඳව. දැන් සීගිරි ජනශ්‍රුතිය පර්යේෂණයක් කරන්නට තරම් ප්‍රබල වෙන්නේ ඇයි? අපි එතනින් කොහොමද මේ සාකච්ඡාවට පෝෂණීය කරුණු අරගන්නේ? ඔය ඇත්තම දැන් ඕනෑම ප්‍රභූපාලකයෙකු පිළිබඳව හෝ යවට ගම්බිම් වලට නම් හැදිච්ච හැටි හා යනාදී වශයෙන් පුද්ගලයන් අතර ගොඩ නැගෙනවා ශ්‍රුති සම්ප්‍රදායක්, ජනශ්‍රුතිය. ඒක ඉතිහාසයම නෙමෙයි. හැබැයි ඉතිහාසයක් වෙනවා. මොකද මේ කතන්දර කීමම තමයි පස්සේ ඉතිහාසය බවට පත්වන්නේ. ඒකට දැන් මේ සීගිරිය ගැන එහි නිර්මාණය පිළිබඳව සීගිරියාවට ඉන්න ගම්මුණුන් අතර විවිධ කතා. දැන් අපි සාකච්ඡා කළා විදිහම කතාවක් අපිට ලැබුණා. මේ ඔහු කියනවා මේ මහාමේරු පර්වතය සීගිරිය කියන්නේ. ඒතර මේ කාශ්‍යප රජතුමා ගොඩක් දුක් වේදනා විඳ මේ පියාගේ අභාවය නිසා. ඉතින් රජතුමාට මේ මිදෙන්න ඕන හින්දා රජතුමා මේ මෙතන මේම හදාගෙන දිව්‍ය ලෝකයක සැප විඳිනවා වගේ රජතුමා මේක උත්සාහ ගත්තා කියන කතාව. දැන් මේ කතාව ඇත්තෙන්ම අනික් ඉතිහාසඥයින් අතරත් ව්‍යාප්ත වෙලා තිබි. දැන් මහාචාර්ය පරණවිතාන සම්පූර්ණයෙන්ම මේ ගෝඩ් කින් කියන සංකල්පය, දිව්‍ය රාජ කියන සංකල්පය මත ප්‍රවාදයක් ගොඩනගන්නෙම මේ චක්‍රවාටය කියන්නේ සක්වල පාලනය කරන යම් රජ කෙනෙක් ඔහුගේ ආධිපතිත්වය ආරක්ෂා වෙනවා කියන එක. ඒකම රොබර්ට් මැකින්ටර් වැනි භූගෝල විද්‍යාඥයන් කියලා තියෙනවා. යමෙක් හදබිම පාලනය කරනවා නම් ඔහු සමස්ත විශ්වයම පාලනය කරනවා කියන අදහස. දැන් මේ අදහස මහාචාර්ය පරණවිතානමේ වඩාත් ව්‍යාප්ත කළා වුණත් දැන් මේයි මේව පොතපත කියවපු අය නෙමෙයි. දැන් මහාචාර්ය පරණවිතාන ලිව ඉංග්‍රීසියෙන් සීගිරිය ගැන මේ පොදු ජනතාව මේ ගැන කියවලත් නැහැ, දන්නෙත් නැහැ, ශ්‍රුති වහරින් දන්නෙත් නැහැ. දැන් මේ අය අතර තිබුණු මේ විශ්වය පිළිබඳව තිබිච්ච විශ්වාසය. දැන් පැරණි කාලේ මට මතකයි දැන් හද අපි මේ පාතපුවනේ මිනිස්සු විශ්වාස කළේ නැහැ මේ හදට ගිහින් පස් කිනාවල. ඒගොල්ලෝ කිව්වේ මේ මහමේරු පර්වතයෙන් කොටල පස් අරන් ආවි කියලා. ඒතර මේ විශ්වය පිළිබඳව, විශ්ව නිර්මාණය සහ විශ්ව සංකල්පය පිළිබඳව පොදු ජනතාවගේ තිබිච්ච අදහසක් ඒක මහා සම්ප්‍රදායේ තියෙනවා. මේ දෙකේ සංකලනයක ප්‍රතිඵලයක් වශයෙන් අපිට සීගිරිය අඳුනා ගන්න පුළුවන්. ඔතන ඇත්තටම මේ කෘෂික ශිෂ්ටාචාරයක් අපිට හොඳ තිබුණනේ. ඊටාම වටින කෘෂික ශිෂ්ටාචාරයක් අපිට තිබුණු බවට තොරතුරු මේ තුල මතු කරගන්න පුළුවන්කම තිබෙනවා. ඇත්තටම මම කැමතියි නලක ජයරත් මහත්මයාගෙන් විමසන්න මේ අපේ රටේ තිබුණු මේ කෘෂික ශිෂ්ටාචාරය පිළිබඳව කොහොමද කවියා අධ්‍යයනය කරේ? එතකොට ඒ අධ්‍යයනයන් තුළ මේ අපිට ඒ කාලෙත් ගොඩමඩ කොවිතනක් තිබුණද කියන හොයාගන්න පවා අපට කොහොමද සීගිරි ගියේ උදව් වෙන්නේ? ඔව්, දැන් අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ සීගිරිය කියන්නේ ඇත්තටම කලාගාරයක්, එහෙම නැත්නම් සෞන්දර්ය නිකේතනයක්. නමුත් මෙතනට මෙහි ආස්වාදනය කරන්නට පැමිණි ජනතාව දැන් අපි අද කාලේ අපි යනවනේ මේ විනෝද චාරිකා. ඉතින් ඒ වගේ තමයි ඔවුන් මේ විශේෂ සුවිශේෂ ස්ථානයක් තිබෙනවා. ඒ වගේම බොහොම අර අපේ මහාචාර්යතුමා කිව්වා වගේ විවිධාකාර පුරාවෘත්තත් මේ සීගිරිය වටා බැඳී තිබෙනවා. ඒ වගේම කාශ්‍යප රජතුමා ගැන. ඉතින් මේ කියන මේ විශිෂ්ට කලාකෘතිය ඒ වගේම මේ ජනතාවගේ ආකර්ෂණයට පාත්‍ර වෙච්ච මේ සෞන්දර්ය නිකේතනය නරඹන්නට ගියපු පිරිස් අය මේ එදිනදා තමන්ගේ ජනතාව තමන්ගේ අත්දැකීම් මේ කවි තුල නිරූපණය කරලා තියෙනවා. ඒ වගේම තමයි ඇතැම් තැන්වලදී හමු වෙනවා මේ සමාජයේ තිබිච්ච යම්කිසි ආකාරයක
කුල ක්‍රම පිළිබඳව. ඒ වගේම විශේෂම දැන් ඔබතුමා කිව්වා මේ අපි කෘෂි ශිෂ්ටාචාරයක් ඇත්තටම අනුරාධපුර ශිෂ්ටාචාරය කියන එක අපි අදටත් සලකන්නේ මේ බැත සපයන ඒ ගොවි ශිෂ්ටාචාරයක් විදිහට. ඉතින් මේ ජනතාව විසින් මේ සීගිරිය නැරඹීමට ගියයින් පස්සේ තම තමන්ගේ අදහස් ප්‍රකාශනය කරද්දී එහෙම නැත්නම් මේ භාවයන් තැන්පත් කරද්දී මේ තමන්ගේ තිබිච්ච අත්දැකීම් ප්‍රතිනිරූපණය කරා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපිට අද සීගිරිදී ගී දකින්නට බැහැ. නමුත් අපිට අද අපි විශ්වවිද්‍යාලවල දකින්න පුළුවන් දෙයක් තමයි මේ විශ්වවිද්‍යාල වල තිබෙනවා සරස විකුරුටු ගී. මේ මෑත කාලේනම ඒ පිළිබඳව නිකුත් වෙච්ච පර්යේෂණ කෘතියක්. අත වශයෙන්ම මේ පර්යේෂණ කෘතිය ගත්තොත් ඇත්තටම මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන් ලබන අත්දැකීම් තමයි ප්‍රතිනිර්මාණය කරලා තිබෙන්නේ. ඒ වගේම තමයි ඔබතුමා කියන ආකාරයට ඒ කාලේ තිබිච්ච අනුරාධපුරයේ තිබිච්ච මේ කෘෂි ශිෂ්ටාචාරය, ඒ වගේම ඒ කෘෂි ශිෂ්ටාචාරය හා තදනුබද්ධ වූ රැකිරක්ෂා ක්‍රමවේද, ඒ රැකිරක්ෂා ක්‍රමවේදවලට නියැලීමේදී ඔවුන් ලැබපු අත්දැකීම් පිළිබඳවත් මේ කවි සම්මර්ෂණය කරද්දී අපිට හොයාගන්නට පුළුවන් අත් වශයෙන්. ඔව් ඇත්තටම මේ ගොඩමඩ දැන් වැටකුළු ගැන එතකොට පත්තක්ක ගැන කොමඩු ගැන ලියන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ කාලේ අපි හේන් ගොවිතැනේ හිටපු නිසා. එතකොට ගොඩමඩ ගොවිතැන් දෙකම අපිට තිබුණු බවට අධ්‍යයනය කරන කෙනෙකුට අධ්‍යයනය කරන්න පුළුවන්කම ලැබෙන පරිසරයක් තියෙනවා එතන. ඒ වගේම එතනදී උදාහරණයක් විදිහට ගත්තොත් මේ ජනප්‍රිය කවිය ඔබතුමායි මතු කරපු අදහසත් එක්ක කොමුල් අමඩ් ලෙඩ්ලි නසි එබොන් මියුර් යහ බැසි එකපල් දල වන් දිගැසි මන ජල්වයි සිත් නොමුසි. එහි සරල අර්ථය ගත්තොත් ඇයලු කෝමලසිනා කොමඩු ගෙඩියක ඇටපෙළ දැක්වුවා මෙනි. දැන් මේ කොමඩු ගෙඩිය කියන උදාහරණය එන්නේ කොහොමද? එතකොට අර අපේ එකල මේ කෘෂි ශිෂ්ටාචාරයේ තිබුණු භවභෝගවල අනිවාර්යයෙන්ම මේ පළතුරු ಜಾති, පළතුරු කියන වචනේ අපි තුරුඵල, තුරු වලින් ලැබෙන ඵල කියන වචනයෙන් නිෂ්පාදනය වුණා කියලා අදහසක් තිබෙනවා. ඒ වගේම තමයි ඊළඟට බලන්න ඇගේ ප්‍රිය වචනේ කොමඩු ගෙඩියේ මදමින් මිහිරිය. ඒ කියන්නේ ඒ කාලේ තිබිච්ච ඒ ශාස්ත්‍රීයත්වය එහෙම නැත්නම් ඒ ආහාර පානවල තිබෙන්නා වූ ප්‍රණීත භාවය ඒවත් ඕනට සිහිපත් වෙන්නට ඇති. ඒ වගේම තමයි එකපල දල්වන් දිගැසි මන ජල්වයි සිත් නොමුසි. ඇගේ දිගුඇස්සේ කොමඩු ගෙඩියේ තීරුවක් මෙන් සිහින්ය ඕමා හද දල්වයි මගේ සිත නොමුදයි. දැන් අත වශයෙන්ම ගත්තයින් පස්සේ අර ඔබතුමා කියපු ගොඩමද ගොවිතැනේ තිබෙන එදිනෙදා නිරන්තරයෙන්ම ආහාර පාන ඒවා අනිවාර්යයෙන්ම මේ කවිලියද්දී ඔවුන්ට උපමා උපමේය ගැනීමේදී ඒ රූපක අලංකාර ගැනීමේදී අර එදිනදා කෘෂි සමාජයෙන් තමයි ඔවුන් උදාහරණ ගත්තේ. එහෙම නැතු ඒ උදාහරණ ඔවුන් මේ ආකස්මික අමූර්ත විදිහට ගත්තා යයි යන්න මේ කවි නිරීක්ෂණයේදී පෙනී යන්නේ නැහැ අපිට. ඔව් දැන් දැන් මේ ගීය කොමුල් අමඩ් ලෙඩ්ලි නසි ආමඩ් කියන්නේ ආමණ්ඩ කියලා කියන සංස්කෘතියෙන් ඒ පවුලම කැකිරි තියම්බරා කොමඩු ලබු පුසුරු සියල්ලම. දැන් මෙතන මේ ගත්තේ කොමඩු ගෙඩියක්. දැන් මෙතන කියනවා ඇගේ සිනහව මේ කොමඩු ඇට වගේ. ඒ කියන්නේ සමබව දන්ත පේලියේ තියෙන සමබව. ඇගේ බස මෙහි බොඳේ රස වගේ. ස්ත්‍රියගේ බස. ඇගේ ඇස් මෙන් තීරුවක් කපා ගත්තා වගේ. එක පල් දලවන් දිගැසි. මන ජල්වයි සිත් නොමුසි. මගේ සිත දල්වනවා. නිතරම මේ අවසරෝ. මගේ සිත මිදෙන්නේ නෑ. දැන් මේ ස්ත්‍රියක අත්පත් කර ගැනීමෙන් ස්ත්‍රියකට ආදරය කිරීමෙන් අප ලබන ආස්වාදය මොකක්ද? ඇගේ යහපත් භාෂාව, ඇගේ සිනහාව, ඇගේ නෙත් බැල්ම අපි තවත් ජීවත් කරනවා. එකයි මේ කවිය කියන්නේ. ඒකට ඔහු යොදාගත්තේ උට පරිසරයෙන් ලැබිච්ච කොමඩු ගෙඩියක්. දැන් අපි දැඩි ග්‍රීස්ම ප්‍රදේශයක්නේ අදත් සීගිරිය කියන්නේ. ඒ දැන් රජරට ශිෂ්ටාචාරයේ ඒ සමස්ත කලාපයම දැන් සීගිරිය වර්තමානයේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් වුණත් ඉනම ලෝකෝරලේ හැබ තාමත් එහි තියෙන්නේ රජරට ශිෂ්ටාචාරයේ තියෙන
භූ ආර්ථික දේශපාලන තත්ත්වය සහ ස්වභාව සෞන්දර්යය. එතකොට මේ කොමඩු ගෙඩියකින් ලබන්නා වූ ආස්වාදය මේ ග්‍රීෂ්ම කාලයක ඔහු ස්ත්‍රියකකින් ඒක බලාපොරොත්තු වුණා. ස්ත්‍රියන් කොමඩු ගෙඩියන් කියන දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. ඒ අප ලබන ආස්වාදය එතන තියෙන බව මේ කවිය පෙන්වනවා. දැන් මේක හැබැයි වෙන කිසිදු සාහිත්‍යයක හෝ වෙනත් කිසිම තැනක පෙර හෝ පසු කාලීන සාහිත්‍ය සම්ප්‍රදාය තුළ දක්නට ලැබෙන කාව්‍යෝක්තියක් නෙවෙයි. මේක පරිසරයෙන් තමන්ගේ ජීවන අත්දැකීම. මේකට අපි කියනවා ජීවිත පරිඥානය. ඒක යොදාගෙන ස්ත්‍රියකගේ ප්‍රේමයන් මේ කොමඩු ගෙඩියෙන් අප ලබා ගන්නා මිහිරත් අතර තියෙන සුසංයෝගය. මේ කවිය ඉතා හොඳින් ග්‍රහණය කරගෙන තමයි මේ පද්‍යයට රචනා කරන්න ඔහු නිරත වෙලා තියෙන්නේ. සීගිරි ගීය, සීගිරි කවිය, සීගිරිය පිළිබඳව අධ්‍යයනයක දෙන්න හිතනවා නම් ඒ තමයි අපේ බලාපොරොත්තු. අපිට විරාමයකට යන්න අවසර දෙන්න. ගිහින් ඇවිත් අපි ආයෙත් සීගිරි සාහිත්‍ය පිළිබඳව ඔබත් එක්ක අනුරාධපුර යුගයට ආයෙත් ගියොත් එහෙම මෙතුමත් සඳහන් කළා මේ අදටත් වර්තමානයටත් අනුරාධපුර රාජධානිය තරම් ශාස්ත්‍රීක ස්වයංපෝෂිත යුගයක් නිර්මාණය කරගන්නට අපි අසමත් වෙලා තියෙනවා. දැන් අපි කියනවා මේ සුරක්ෂිත බව අතින් ගත්තත් අනුරාධපුරයේ දැන් අපි ගියාම කියන්නේ පුදුම තරම් මන්සන්දි තියෙන නගරයක් කියලා. ඒතර ඇයි මන්සන්දි ඇති කරේ? එතකොට ඒ මන්සන්දි වලින් අපි වර්තමානයේත් මුලා වෙන්නේ ඇයි? ඒතකොට ඉස්සර මිනිස්සු කොච්චර මුලා වෙන්නේ නැද්ද මේක තනක් හොයාගන්න. ඒතකොට කොච්චර සුරක්ෂිත රාජධානියක් ගොඩ නැංවද මේ තරම් සූක්ෂම විදියට හිතපු මිනිස්සු හිටපු රාජධානියේ දිගුවක්නේ සීගිරිය කියලා කියන්නේ. එතකොට මේ අපිට පුදුම වෙන්න දෙයක් නැහැ. ඒකකට බැලුවයින් පස්සේ අර ඔබ වහන්සේ කලින් සඳහන් කරපු විදියට රුවන්වැලි මහා සෑය මේ තරම් තාක්ෂණික විදිහට කරන්න පුළුවන් මිනිස්සු හිටපු රටක. එතකොට මේ ගැන පුදුම වෙන්න විදියක් නැහැ. දැන් ජලය ගෙනියපු ආකාරය පිළිබඳව පුදුම වෙන්න විදියක් නැහැ. අපි මෙන්න මේ කාරණාව මේ ආශ්චර්ය පිළිබඳවත් සාකච්ඡා කරන්න මේ මොහොතම කරගමු හම්බුනේ. ඇත්තටම ශාස්ත්‍රීයත්වය කියන කාරණාව අරගෙන බැලුවොත් අනුරාධපුර යුගයේ තාම ඉහළ මට්ටමක තිබුණා. මොකද අපි රජරට ශිෂ්ටාචාරය කියලා කියන්නේ. ඒ රජරට ශිෂ්ටාචාරය වැව්බැඳි රාජ්‍ය. වැව්බැඳි රාජ්‍ය කියලා කියන්නේ. ඒ නිසා පරාක්‍රම බහු රජුරෝ කියන්නේ පොළොන්නරු යුගයේ ඉතිහාසයෙන් වැටෙන එක දියමි දක්වත් මොහොතට යවන්න දෙන්නේ නැහැ කියලානේ ප්‍රයෝජන ගන්න නැතුව. එතකොට මේ ජලය කියන එක තමයි සම්පත. ආර්ථිකයේ වැදගත්ම දේ උනේ වැව සහ ජලය. එතකොට මේවා දැන් අපිට හොඳටම පේනෝනේ වාරි තාක්ෂණය කොයිතරම් ඉහළ මට්ටමක ලෝකෙ මං හිතන්නේ වෙන කිසිම රටකින් සොයාගත නොහැකි වාරි තාක්ෂණයේ ඉංජිනේරුවෝ හිටියේ අපි ළඟ මේ රටේ පුරාණ මිනිසුන්. එතකොට මේ මිනිස්සු වැව හැදුව විතරක් නෙමෙයි වැව රැකෙන්නට කරපු දේවල්, වැවෙන් වතුර බාහිරට පිටක් කරපු ආකාරයේ කුඹුරු ආශ්‍රය ආකාරයේ මේ සියල්ලම ශාස්ත්‍රීයත්වය පිළිබඳ හොඳම නිදසුන්. දැන් තෝලිගල කියන ශිලාලේඛනය සාකච්ඡා කරලා බැලුවහම අපිට පේනවා කොයිතරම් ශාස්ත්‍රීයත්වයක් එකල තිබුණද කියලා. දැන් කන්න තුනක් මෙහි වගා කළ බව එහි සඳහන් වෙනවා. යල කන්නයත්, මහ කන්නයත්, මැද කන්නයත් කියලා කන්න තුනක් වගා කළ බව සඳහන්. ඒ වගේම මේ සෙල්ලිපියේ තමයි දැක්වෙන්නේ දැන් අපිට අපේ රටට ඔය පෙරදිග ධාන්‍යාගාර සංකල්පයක් නිරූපණය කරලා තිබුණනේ. අපේ රට මේ තරම් ධාන්‍ය වලින් සපිරි රටක් කියලා. ඒතර ඒ පිළිබඳව අපිට තියෙන හොඳම ලේඛනයක් හැටියට තෝනිගල දකින්න පුළුවන්. එහි සඳහන් වෙනවා ධාන්‍ය බැංකු තිබුණා කියලා. මිනිස්සු වගා කළා ඒ අතිරික්ත දේවල් පරිභෝජනයට රැගෙන ඉතිරි කරගත්ත දේවල් ගෙනල්ලා තැන්පත් කරන්න වෙළඳන කර තිබුණා කියලා. එතකොට ඒ අනුව අපිට පේන්නේ ඔය 3-4 සියවස් විතර වෙනකොටත් අපි ඉතාම හොඳ සපිරි ශාස්ත්‍රීයත්වයක් රට තුළ ගොඩනගාගෙන තිබෙනවා. එතකොට ඒ මිනිස්සු මම හිතන්නේ ජනගහනය වුණත් බැලුවාම විශාල ප්‍රමාණයක් දැන් වැවක වේල්ලක් තනන්න යන්ත්‍ර සූත්‍ර තිබුණේ නැහනේ. ඒ වැවක වේල්ලක් තනන්න අවශ්‍ය පස් ඔක්කොම මිනිසුන්ගේ දෑතින් තමයි යොදාගත්තේ. එතකොට ඒ වගේ විශාල ජනගහනයක් හිටියා. එතකොට මේ ජනගහනයේ අවශ්‍යතාවයට
මිනිස්සු බවබෝග සම්පත් දියුණු කරගෙන ක්‍රියාත්මක වුණා. ඉතින් එවැනි වටපිටාවක අපිට ඇත්තටම ඔබ කිව්වා වගේ හැම පැත්තකින්ම දක්ෂෝ හැම පැත්තකින්ම නිර්මාණශීලී මිනිසුන්. එවැනි මිනිසුන් මේ වගේ තාක්ෂණික මෙවලම් භාවිත කරලා මේ මහා පර්වත මුදුනේ මෙවැනි රාජධානියක් සහ සියල්ල සපිරි රාජධානියක් ගොඩනගා ගැනීම ගැන විශ්මයක් නැහැ. හාමුදුරුවෝ මත කරපු කාරණාවත් එක්ක ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි දැන් අපි ආයෙත් සීගිරි ගීය අධ්‍යයනය කරන්න. දැන් අපි මේ හරි පරිස්සමෙන් හොයලා බලනකොට මේ අර රූප సౌందර්යයට මුල් තැන දෙන කාව්‍යෝක්තිය එහි තිබෙනවා. ඒ වගේම එහි ස්ත්‍රී වාචී පද හරි බහුලයි. ඒ වගේම මේ ස්ත්‍රිය වර්ණනා කරන්න අපි දැන් සීගිරි පද්‍යාවලිය සීගිරි ගීතාවලිය අධ්‍යයනය කරොත් එහෙම කාන්තාවගේ රූප ස්වභාවය පිළිබඳව ඉතාම ලස්සන වචන අපිට හම්බ වෙනවා. මං කැමති ඔබතුමා මේ පිළිබඳව අවධානය අපිට සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයක් තියෙනවනේ. දැන් මේ සෑම සාහිත්‍ය කෘතියක්ම ලිව්වේ එක කවියෙක්. දැන් මේ සීගිරි ගී ලිව්වේ එක කවියෙක් නෙමෙයි. දැන් මේ තෝරාගෙන තියෙන ගී 600ක් 700ක් 800ක් තියෙනවා නම් කවියෝ 800ක් විතර මේවා ලිව්වා. ඒකට දැන් මේ කවින්ගේ අනුභූතිය සහ ඔවුන්ගේ කාව්‍ය චින්තනය කාව්‍ය භාෂාව හැසිරීම විවිධයි. ඉතින් දැන් අනුරාධපුරයේ සාහිත්‍යයෙන් අපිට හම්බෙලා තියෙන පොත් 4යි. සියබස්ලා කර දම්පියාටුවා ගැටපදය සිකවලන්දා සිකවලන්ද බිනිස මේක කෘතියකොත් නෙමෙයි මේ ගැනින්නේ ග්‍රැෆිටි කියන්නේ අභිලේඛන ඉන්ස්ක්‍රිප්ෂන් කියන්නේ ශිලාලේඛන ගණේ සැලකෙන්නේ. ඉතින් නමුත් අර කෘති තුනම ඇත්තම ශික්ෂණ ශාස්ත්‍රය කියන්නේ අපිව හික්මවනේවා පාඨ්‍ය ග්‍රන්ථ. දැන් ලෞකික හෝ සාහිත්‍යයක් වශයෙන් අපිට තියෙන්නේ මේ සීගිරි ගී පමණයි අනුරාධපුරයෙන් අවශිෂ්ට වෙලා තිබිච්ච සාහිත්‍ය මේ වර්ෂ ගානක් තිස්සේ යනකොට විනාශ වෙලා ගිහින් තියෙනවා. දැන් මෙතන සීගිරි බෙතුසිතුවම් වල පැහැදිලිව දක්න ලැබෙනවා. බෙතුසිතුවම් වල අපිට පේනවා රන්වන් පැහැයෙන් යුක්ත ස්ත්‍රීන් ඉන්නවා. ශාම වර්ණය කියන්නේ කළුවන් පැහැයෙන් යුක්ත ස්ත්‍රීන් ඉන්නවා. දැන් මෙතනට එන කවියට ලොකු කුතුහලයක් මේ කවුද? දැන් සමහර කෙනෙක් මේ අයට කිව්වා නිල් කටුළු මල කැවුණු වැක්කොළු මල්සි සැන්දඟ සිහි වෙන්නේ රන්වන මහනිල් වනක්යි රන්වන හු. දැන් මේ කාව්‍යෝක්තියන් ඉතාම දුර්ලභ එකක්. කටොළු මල ගැන ඇතත් වැටකොළු මල කියන එක ගැන සම්භාව්‍ය සාහිත්‍යකරුවන් නිතරම මේ රුචියක් දැක්වූ උපමාවක් නෙමෙයි. මේ වැටකොළු මලේ ඇත්තෙන්ම පැහැය රන්වන් පැහැයක්. මේක පිපෙන්නේ 4න් පස්සේ. හන්දයි. දැන් මේකන්ට අර මේ තාම මනරම් තම් සුවඳවත් වූ පරිසරයක් මේ වැටකොළු මල් පිපෙනකොට ඇති වෙනවා. ඒතර දැන් මේක ලිව්ව කවියට මේක සිහි වෙන්නේ කොයි වෙලේද? අපි දන්නවා අපි පුද්ගලයන් සියලු දෙනාම එදිනෙදා බින්දින ලද අධ්‍යක්ීම් සමුදාය අපි ආවර්ජනය කරනවා. රැට නිින්දට යාම එකයි සන්ධ්‍යාග කිව්වේ. සන්ධ්‍යාව යාග කියන්නේ රාත්‍රිය. රාත්‍රී කාලේ ඉන්නකොට අපිට කල්පනා වෙනවා දැන් මම මේ සීගිරි ගිහින් ආවා. මට මේ දැන් මේ ඒව මෙහෙම මට මතක් වෙනවා. ඒක. ඊළඟට දැන් මේ වගේ කාව්‍යෝක්ති ඇත්තම මම කලින් සඳහන් කළා වගේ මේ පුද්ගලයන් ජීවිත පරිඥාණයෙන් ලබාගත්තු දේවල්. තව කෙනෙක් මේ අත්දැකීම ඉදිරිපත් කළා මෙහෙම එක සම්භාව්‍ය සාහිත්‍යයේ තියෙන කාව්‍යෝක්තිම අනුගමනය කළා. තපන්නුයන් මහනෙල්. හරි? බන්දුවන තොල්. සිනා කොන්ද. ගමන හස කතමෙනි. ගමන හංස කාන්තාවක්. හංස දේනුවකගේ ගමන. හරි? නෙත් මහනෙල් වගේ. තොල් බඳු වලපෙති වගේ. හරි? සිනාව කොඳ වගේ. දැන් මේක සාම්ප්‍රදායික කාව්‍ය භාෂාව පිළිබඳ පරිචයක් තියෙන කෙනෙකුට එකපාරටම වැටහි යනවා මේ භාෂාවේ දැන් මෙතන තරම්
අපිට චමත්කාරයක් දැනෙන්නේ නැහැ. ඇත්තම භාවිත කරලා තියෙන. දැන් කලින් අපි සඳහන් කළා වගේ නෙමෙයි ඒ වගේ. දැන් තව කෙනෙක් කිව්වා මේ කාන්තාවකගේ ඇස් ඇහි බෑම කොසම් කොලයක් වගේ කියලා. කම්පපත්‍රයක්. දැන් බලන්න මේ පරිසරයේලා දැක්ක උපමාවක් කාව්‍යෝක්තියට läගලා එතන ඉදිරිපත් කළා. දැන් මේ ස්ත්‍රීන්ගෙන් නේත්‍රකාන්තිය මේ පිරිමින් හැම වෙලේම බොහොම සුඛාස්වාදයක් ලෙස සැලකුවේ. ඒ කවියෙන් කියන තොපනියොන් මිනිවිට්නි වැම්හෙන පැහැදිසෙයි. මාණික්‍යමය පහනකින් දිස්සෙන්නා වූ බඳු ආලෝකයක් නුඹගේ නේත්‍රකාන්තියෙන් විහිදෙනවා. ඒ අය මේ අය දෙස බලන්න උත්සාහ ගත්තේ අන්න ඒ වගේ කැල්ම වගේ දේවල්. දැන් ඊළඟට මට තව එකක් කියන්න හිතෙනවා. දැන් මේ එක් කවියෙක් කිව්වා පිල් අපුලන තොට් නැත්නම් රළු ගල් නැත්නම් හිජියක් වැද වෙසෙයි රන්මනුන් අතරේ කියලා. ඒ කියන්නේ මේ අර නිල්වන් කාන්තාවක් ඒ කවියේ පෙන්වුවේ මේ රන්මනුන් අතරේ වැදිලා ඉන්න රජක ස්ත්‍රියක්. ඒකට විරුද්ධයි හුඟ දෙනේ. ඒක කවියෙක් කියනවා නෑ ඒක වැරදි. එයාගේ ස්වාමියා මිය ගිහින්. එතකොට එයා එහෙම දී කාන්තාවක් නෙවෙයි. එයත් අපෙන් ගීයක් ලැබීමට සුදුසු කාන්තාවක්. එහෙම වෙලා තියෙන්නේ ස්වාමියා මිය ගිය නිසායි. ඒක දියක් නෙමෙයි. තව එක්කෙනෙක් කියනවා නෑ මේ අය දැන් ටිකක් කෙට්ටු වෙලා බැහැරිලා ශරීර සෞන්දර්යයෙන් බැහැර ගිහින් තියෙනවා. ඒකට හේතුව මේකයි එයාට ලබැඳියේ ඉඳලා නැහැ. ඒ නිසා ඒක වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් යම් කෙනෙක් ශරීරයෙන් දුර්වර්ණ වෙලා වැහැරිලා වෙනවා නම් ඒක ඕනෑම පුද්ගලිකයේ කියන්නේ ශරීර සංනිවේදන බොඩි ලැන්ග්වේජ් වලින් හෙළි වෙනවනේ පුද්ගලයාගේ අභ්‍යන්තරය කොහොමද කියන එක. දැන් මේ අය වැහැරිලා කල්ලු වෙලා මේ විදිහට වෙලා තියෙන ආදරයක් නොලැබුණු නිසායි. ආදරයක් ලැබුණා නම් ඔය තත්ත්වය ඇතිවන්නේ නැහැ කියන අදහසේ තමයි ඉන්නේ. දැන් තව කවියෙන් දැන් කාව්‍යමය භාෂාව මෙහෙම තිබ්බට අද වගේ මෙදත් සමාජයේ තිබුණු විවිධ ජනතාව තුළ තමන්ගේ ජීවිත පරිඥාණයෙන් ගොඩනගා ගන්නාලද කියමන් පිරුළු වගේ ආප්තෝපදේශ වගේ කියමන්. දැන් ආදරයක් දිනාගන්න එකේ තියෙන දුෂ්කර බව. දැන් තරුණ තරුණිය දන්නවා තමන් ප්‍රියමනාප තරුණියක් දිනාගන්න බොහොම දුක් ගන්න වෙනවා, වෙහෙස විඳින්න වෙනවා. දැන් සීගිරි පැමිණුණු කෙනෙකුටත් ඒ වගේ දැන් මේ අයගෙන් ආදරය ලබා ගත්තා. ඔහු කියනවා ගරංගල් බින්දල සිලඟදු පැණික්ක්සේ නුඹගෙන් මා ලදලා යු. නුඹගෙන් මා ලබා ගන්නා ලද ආදරය තාම ඝන වූ බොහොම රළු පර්වතයක් බින්දලා හැරලා ඒ පර්වතයෙන් උඩට නැග්ග ජල බිඳුවක්, ජල පොදක් වගේ. දැන් මේ කියුමේ තියෙන ඒ අවස්ථාව, ඒ අත්දැකීම කියන්නේ තාම තීව්‍රවම ඒ යොදා ගන්න ලදී වචන නිසා එතනින් අපිට ලොකු චමත්කාරයක් දැනවන්න ඒ කවිය සමත් වුණා. තව එක තැනක තියෙනවා සලතල හුනයි අකරසෙයිනි ලයුතුබු සිත්. දැන් මගේ සිතේ ආදරයක් තිබුණා. ඒ ආදරය අරගෙන තමයි මම සීගිරියට එන්නේ. හැබැයි සීගිරියට ආව මේ ආදරය මේ අප්සර මේ කතුන් දැකීමෙන් මිය කියන්න පටන් ගත්තා. එතකොට මෙයා කියනවා මගේ සිතේ තිබිච්ච ආදරය මොකක් වගේද? සලතලෙහි වුණ අකරසෙයිනි. ගල් තලාවකට වැච්ච පැලෑටියක් වගේ ශීඝ්‍රයෙන් බැලවී ගියා. ඒ කියන්නේ ඔහු ආදරයක් ඇතුව පෙම්වතියක් ඉන්නේ ඇති. මෙතනට ආවම මේ අය දැක්කම මේකේ ඔහුගේ සිත වශී වුණා. ඒක ඔහු දැක්කේ තමන්ගේ සිතේ තිබිච්ච ආදරය ගල් තලාවක වැටිච්ච පැලෑටියක් ශීඝ්‍රයෙන් විනාශ වෙලා යනවානේ. අන්න ඒ වගේ තමයි තීව්‍ර ආකාරයෙන් මේ ප්‍රථම යෙන් තිබුණු ආදර හැඟුම් ඔහුගේ නැති වෙන්න පුළුවන්. තව තැනකදී කවියෙක් කියනවා දැන් අපි දැඩි කුසගිනි වෙලාවක
අපි බාගෙට අනුභව කළොත් බඩගින්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඇඳ ඒ වගේ කවියක් කියනවා අද්භුත සා දියුණු කලේ. මේ බාගෙට කෑම මට බඩගින්න වැඩි වුණා. ඇයි මේ සීගිරි ස්ත්‍රී රූප වලින් මා ලබා ගන්නා ලද ආස්වාදේ තාම මද ප්‍රමාණයක්. මට සම්පූර්ණයෙන්ම මේකෙදී ආස්වාදයක් ලබා ගන්න ලැබුණේ නැහැ. ඉතින් ඒක මට සම්පූර්ණ වෙන්න නම් මගේ කුස පිරෙන්න ඕනේ නම් මේ සම්පූර්ණයෙන්ම මේ සිතුවම් මම ආධ්‍යාත්මිකව අත්පත් කරගත යුතුයි කියන අදහස් තමයි මේ කවිය හිටියේ. දැන් මෙන්න මේ වගේ විශාල ප්‍රමාණයක් අපිට අගය කළ හැකි මේ කාව්‍යමය චින්තාවන්. උන්ගේ භාෂාව හැසිරවීම මම කලින් කියවන මේ භාෂාව සංවර්ධනය වෙමින් පැවිදිච්ච භාෂාව. සංවර්ධනය වෙමින් පැවතුණු උනත් ඊටාම ස්වරාන්ත ශබ්ද මෙන්ම හලන්ත ශබ්ද එතකොට අනුප්‍රාසය ඇති වෙන ආකාරයට මේ භාෂාව හසුරුවා ගැනීමලා ඊටාම පරිචය සතරභාවයක් ඇතිව සහෘදයාට විශේෂයෙන්ම අද ජීවත් වෙන සහෘදයාට දැන් අපි අද කියවන්නේ ඒ අනුරාධපුර යුගයේ සාහිත්‍ය ඒ භාෂාව යුගයේ බැලුනේ දැන් බැලුවාම මේ අත්දැකීම් වල මේ වසර 10 ගණනක් ගියත් මේ ආලය ආදරය ප්‍රේමය මේ හැඟීම් සනාතනිකයි. කවදට සනාතනික දෙයක්. හොඳ ඇතරම තත්කාලින්න දේශපාලන තොරතුරු රජවරු පිළිබඳව තොරතුරු රාජ්‍ය පාලන නිලනාම නිලධහරී තන්ත්‍රය පිළිබඳව ඈපා මාපා ආදී වූ තොරතුරු පිළිබඳව ඉතාම පුළුල් තොරතුරු සමුදායක් සීගිරිගී අධ්‍යයනය කරනකොට අපට ලැබෙනවා. දැන් ජේෂ්ඨ මහාචාර්යතුමන් ස්ත්‍රීවාචී පද පිළිබඳව ස්ත්‍රිය පිළිබඳව කරපු වර්ණාවන් පිළිබඳව සඳහන් කරපු නිසා මට අවසන් වශයෙන් හිතුණා මේ ග්‍රාමනාම පිළිබඳව ඒ වගේම නිලධාරී තන්ත්‍රය ඈපා මාපා ආදී වූ නිලතල පිළිබඳව මේ ආදී වූ සංක්ෂිප්ත සටහනකට අපිට යන්නට පුළුවන් නම් වටිනවා කියලා නාලක මහත්මයා අවසානයක් හොයාගන්න. ඔව් ඇත්ත වශයෙන්ම කිව්වොතින් දැන් අපේ ශ්‍රී ලංකාවේ දැනටත් භාවිත වන ඇතැම් ගම්වල නම්වල මුල හොයාගෙන ගියාම මේ අතීතයේ තිබෙන තොරතුරුත් එක්ක සමපාත වෙනවා. දැන් මේ සීගිරි කවි තුලින් නිරූපණය වෙන්නේ ගම්නම් සහ ඒ ගම්නම් භාවිත කරපු ආකාරය. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් එකල නමක් ගමක් යෙදුණු හැටි සහ අද නමක් ගමක් යෙදුණු හැටි අතර තිබෙන වෙනස්කම් මොනවද කියන එක මේ සීගිරි ගී විමර්ශනයේදී අපිට දැක ගන්න පුළුවන්. දැන් අපේ නායක ස්වාමීන් වහන්සේ අගලකඩ සිරිසුමන නාහිමි. උන්වහන්සේගේ ගම තමයි උන්වහන්සේගේ නාමයට මුලින් යෙදෙන. දැන් ඒ කාලේ යෙදුණු නම් ගම් ගැන ස්වාමින් වහන්සේලාට යෙදෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සීගිරි ගී වල 130 වෙනි ගීයේ තියෙනවා තරල්පා පිරිවෙන්වසි සිරිනා පැවිජ. ඒ වගේම තිබෙනවා මානා පිරිවෙන්වසි දහම් සෙනල් පැවිජ. දැන් අද කාලේ ගමක නම යෙදුණත් ඒ කාලේ ඒ ස්වාමින් වහන්සේ වාසය කරපු පිරිවෙන එහෙම නැත්නම් උන්වහන්සේගේ ආගමික ඒ නිකේතනයේ තිබුණු පරිසරය හැඟවෙන සංඥානාමය භාවිත කරපු ආකාරය තිබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඇතැම් නම්ගම් විමසද්දී පරන් ගම්හි වැසි දලසිවල් පැවිජ යනාදී නම් මේක භාෂාව අනුව විමර්ශනය සම්මර්ශනය කොට බලනකොට අතීතයේදී පැවිදි අය දහලසිව කියන්නේ 18 සීව මේ වගේ ගිහියන්ගේ නම් භාවිත කරපු ආකාරයත් දැක ගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ ඔබතුමා නම්ගම් ගැන කතා කරා. ඒ වගේම අතීතයේ තිබිච්ච sannivedana ක්‍රම ගැනත් සඳහන් වෙනවා. දැන් උදාහරණයක් විදිහට එක්තරා කවියක තිබෙනවා ඒ කාලේ හසුන්පත් ඒ කියන්නේ පණිවිඩය ආපු ක්‍රම තිබුණා කියන එක. පෑ රැය දිගස් තදුන් හසුම් කුම් වාල්ලා මේ හසුම් කියන වචනේ යෙදෙන්නේ සංදේශ කියන වචනේ යෙදෙන්නේ කියන්නේ ඒ තත්කාලීන සමාජයේත් මේ සංදේශ භාවිත වෙන්නට ඇති. ඒ වගේම මේ ඒ කාලේ අත්වශයෙන්ම අපිට තවත් මේ පර්යේෂකයන්ට මම හිතන්නේ අද සාකච්ඡාව ඉතාම වැදගත්. මේ සීගිරිය කියලා කියන්නේ එක්තරා ආකාරයකින් මේ වර්ණාගාරයක්.
ඉතින් මේ වර්ණාගාරය එහෙම නැත්නම් කලර් ලැබ් එක මේකේ දැන් අර අපේ මහාචාර්යතුමත් කිව්වා එක් ස්ත්‍රීන් අප්සරාවියන් නිරූපණය කරපු පැහැයන් තිබෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් බයන්හි රන්වනුන් මයි දස බලයි නොයුනින් මහනෙල් ගත් අතිනි බෙනෙත් සෙලෙන් අයුන් හයි. දැන් මෙතනදී බේදෙහි රන්වන් ලියෝ දෑසින් මා දෙස බලා මහනෙල් ගත් අතින් වෙනත් අය සමග වංචනිකව කතා කරති යන අදහස දක්වලා තිබෙනවා. දැන් බලන්න මේ කවිය තුල අර මම මුලින්ම කතා කරපු අනුපූරකත්වයේ තිබෙනවා. ඒ කියන්නේ කලාත්මකව නිරූපණය කරලා තියෙන. අත් වශයෙන්ම මේ සීගිරි කවියෝ ඇත්ත වශයෙන්ම තමන්ගේ නිර්මාණ කලේ මේ සිතුවම් වල තිබිච්ච අදහස තමයි කවියට නැගුවේ. මං හිතන්නේ මේ සීගිරිය කියන එක පිළිබඳව ඇත්තටම HCP බෙල් මං හිතන්නේ මහාචාර්ය පර්ණවිතාන මේ වගේ ප්‍රාමාණිකයෝ ඇත්ත වශයෙන්ම සුවිශාල පර්යේෂණ කොට තිබෙනවා. ඒ වගේ මේ පිළිබඳව සුවිශේෂ පර්යේෂණ කරපු ඒ වගේම ප්‍රාමාණිකයෙක් තමයි අපේ මහාචාර්ය ආනන්තිස්ස කුමාර අපේ ගුරුතුමා. ඉතින් අනාගතයට මං හිතන්නේ අපේ අගලකඩ සිරිසුම ස්වාමින් වහන්සේ මං හිතන්නේ අද අලුත් පැත්තක් විවර කරා. ඒ තමයි මේ සීගිරි ගීත තුලින් අපිට තවත් අලුතෙන් සොයාගෙන යන්න පුළුවන් විචාර ප්‍රවේශ රාශියක් තියෙනවා කියන දොරටු විවෘත කරා. ඉතින් මම හිතන්නේ සංක්ෂේපයක් විදිහට අපි අද කතා කළේ සීගිරිය එකක් එහි තිබෙන්නා වූ සංස්කෘතික වටිනකම, ඊළඟට එහි තිබෙන්නා වූ එහි සීගිරි ග්‍රැෆිටි එහෙම නැත්නම් ඒ අභිලේඛන වශයෙන් සලකන සීගිරි කුරුටු ගීවල තිබෙන්නා වූ භාෂාත්මක පසුබිම, ඒ වගේම තමයි එහි එම සීගිරිය ආස්වාදනයට ලක් කළ අපේ අතීත මුතුන් මිත්තෝ, අපේ පැරැන්නෝ කොහොමද පරිසරය, ජීවිතය, ස්වභාව සෞන්දර්යය විඳගත්තේ කියන ආකාරය සහ ඒ සියල්ල මතුපිටින් පෙනෙන කරුණ සහ ඒ මතුපිටින් පෙනෙන කරුණ සියල්ල යට සැඟව තිබෙන සහ අප කැණිය යුතු අර ආගමික, සමාජීය, දේශපාලනික කරුණු කියන මේ මහා අනේකවිධ බහුප්‍රපංච සමුදායක අතිසුවිශිෂ්ට ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමයක් මං හිතන්නේ ලෝකයේ 8 වෙනි පුදුමේ විදිහටත් මේ සීගිරිය සලකනවා. මේ ඉතින් ඒක මං හිතන්නේ අපි අනාගතයට රැකගත යුතු සහ තවදුරටත් පර්යේෂණ සිදුවිය යුතු පර්යේෂණාගාරයක් ඇත්තටම මම හිතන්නේ අවසාන වශයෙන් කියන්න පුළුවන් මේ ස්ථානය මේ තාරකා විද්‍යාවට උනත් පර්යේෂණ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ සමාජීය සහ මානව ශාස්ත්‍ර පැතිකඩනේ. නමුත් එවැනි පුලුල් පරාසයකට පැතර යන ඒ ඓතිහාසික උරුමයක් කියන කාරණාව අපිට මතු කර දක්වන්න පුළුවන්. හොඳයි. අතරම අපි සීගිරි ගී පිළිබඳව අධ්‍යයනය කරමින් සීගිරිය පිළිබඳව පුළුල් සංවාදාත්මක විමර්ශනයක යෙදුණා කියලා අපි හිතනවා. ඒ සඳහා වැඩම අවදාළ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේට අපි සාදුකාර පවත්වමින් පාදාභිවන්දනයෙන් යුතුව අපේ නමස්කාර පූජාව ඉමහත් ගෞරවයෙන් පිරිනමනවා අපිව දැනුවත් කරන්නට මෙහි වැඩම කළාට. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහත්මයාටත් බොහොම ස්තුතියි. ආයුබෝවන් ඔබතුමාටත් පැමිණියාට. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පරිශීලක නාලක ජයසේන මහත්මයාටත් ආයුබෝවන් කියලා අපේ ගෞරවය ආයුබෝවන් ස්වස්ති පිරිනමනවා. ඉතින් හිතවතුනි සීගිරිය පිළිබඳව අර අපේ හාමුදුරන් වහන්සේ කියපු විදියට අධ්‍යයනය කරන්නට නවතොරතුරු ලැබෙනවා. තව සොයා යන්නට තව ආසා හිතෙනවා. ඒ නිසා නැවතත් ඔබට සීගිරිය පිළිබඳව අධ්‍යයනය කරන්නට, ඒ වගේම සීගිරි ගී පිළිබඳව විමර්ශනයක දෙන්න ආරාධනා කරමින් අද ලිවි සැරි ප්‍රේමයට හමාර සටහන තබනවා.